ආයුබෝවන් දරුවනේ අද දවසේ අපි ආරම්භ කරන්නට සූදානම් වෙලා ඉන්නේ ඉංග්‍රීසි පේපර් එකේ O level වලට එන ඉතාම වැදගත්ම ප්‍රශ්නයක් ගැන සාකච්ඡාවක්. ඉතින් O level exam එක ගත්තොත් එහෙම O level exam එකේ 14 වෙනි ප්‍රශ්නය. අපි හැමෝම කතා කරන විදිහට සාමාන්‍යයෙන් ලකුණු වැඩියෙන්ම ගන්න පුළුවන් ප්‍රශ්න අතර එකක්. ඒ වගේම රචනා මාදිලියේ ප්‍රශ්නවල පහසුම රචනාව නැත්නම් ලකුණු වැඩියෙන්ම ගන්න පුළුවන් රචනාව වශයෙන් මම සලකන්නේ ඔය 14 වෙනි ප්‍රශ්නය. ඉතින් 14 වෙනි ප්‍රශ්නේ අපිට එන ප්‍රශ්න කොටස් දෙකක් තියෙනවා. එක කොටසක් තමයි ලෙටර් එක. ගොඩක් වෙලාවට ඒක රාජකාරී ලිපියක් වෙන්න පුළුවන්. ලෙටර් එක අනිත් කොටස එන්නේ chart එකක් විස්තර කරන්න. හැබැයි අපිට විස්තර කරගන්න නැත්නම් ඉගෙන ගන්න තියෙන පහසුව නිසා මම ඉස්සර ඉඳන්ම සියලුම දරුවන්ට දෙන උපදෙසක් තමයි 14 වෙනි ප්‍රශ්නේ chart එක තෝරගන්න කියන එක. ඉතින් 14 වෙනි ප්‍රශ්නේ chart එක තෝරගත්තා කියන්නේ සාමාන්‍යයෙන් අපිට ලකුණු ගැනීමේ සම්භාව්‍යතාවය ගොඩාක් වැඩි වෙනවා. ඒ නිසා මම මේ 14 වෙනි ප්‍රශ්නය සඳහා වැඩි අවධානයක් යොමු කරනවා මගේ පන්තිවලදීත්. එතකොට අපේ පේපර් එකේ අපිට හරියටම ගෙස් කරන්න පුළුවන්. හරියටම අනුමාන කරන්න පුළුවන් ප්‍රශ්න වර්ග කීපයක් තියෙනවා. ඒ අතරින් ඊටාම ඉදිරියෙන් ඉන්න එක ප්‍රශ්නයක් තමයි මෙන්න මේ 14 වෙනි ප්‍රශ්නේ. මොකද සමහර ප්‍රශ්න තියෙනවා අපිට මේකමයි හරියට එන්නේ කියලා ගෙස් කරන්න ටිකක් අමාරු ඒවා. ඒවා තමයි ඔයා දන්නවා සාමාන්‍යයෙන් සමහර වෙලාවට ඔය යම් ආටිකල්ස් ටිකක් දීලා ඒකේ තේරුම් ටික යටින් දීලා අදාළ විදියට අකුරු දාලා මැච් කරන්න දෙන ඒවා. දැන් මේ වගේ ඒවායිදී අපිට හරියටම මේක එනවා කියලා කියන්න බෑනේ. නමුත් අපිට මේ රටාව හුරු කරලා තියන්න පුළුවනි. ඔයාලට කියවීම හුරු කරලා, ඔයාලගේ ලිවීම හුරු කරලා, වාක්‍යයක් ගොඩනගද්දී අදාළ ස්ථානයට එන අදාළ වචන ස්වරූපය මොන විදියටද ටෙන්ස් එක වෙනස් වෙන්නේ මේ වගේ දේවල් කියා දීලා අපිට හිස්තැන් පුරවන එක පවා අපිට කියා දෙන්න පුළුවන්. නමුත් ඊට වඩා මේ සෑම ප්‍රශ්නයකටම වඩා ලේසිම ප්‍රශ්නයක් තමයි මේ chart එක කියලා කියන්නේ. හැබැයි ළමයිගේ අති විශාල ප්‍රමාණයක් මේක එක්ක ලකුණු 10න් 1යි 2යි. ඇයි හේතුව? මේකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපි මේක අල්ලගත්ත විදිහේ. මේක හරියට ඉගෙන ගත්තොත් ලකුණු 10න් 10ක් ගන්නවා කියන එක මහ ලොකු අමාරු වැඩක් නෙවෙයි. ඇත්තටම ලකුණු 10න් 10ක් ගන්නවා කියන එක මේක හරිම ලේසි. කරලාම බලන්න මේක වරදින්නේ නැහැ හරියට කළොත්. right. හොඳයි charts කියන ප්‍රශ්නේ අපි බලමු මොන විදියටද මේ ප්‍රශ්නේ හැරිලා ඉන්නේ හැම විදියක්ම අපි සූදානම් වෙලා ඉමු. හොඳයි. ඉතින් ඔයාලත් බෝඩ් එකේ ලියාගන්න පුතේ charts කියන මාතෘකාව දාගෙන අපි බලමු charts කියන ප්‍රශ්නේ. කියන්නේ 14 වෙනි ප්‍රශ්නේ B කොටසේ සාමාන්‍ය B කොටසට මේක එන්නේ 14 වෙනි ප්‍රශ්නේ. B කොටසට එන charts වර්ග ටිකක් මම මෙතන පොඩ්ඩක් ඩෙමොන්ස්ට්‍රේට් කරනවා. අපි ඒ ටිකක් දාගමු පුතේ. right පුතේ බලන්න ඔයාලට පේනවා ඇති charts වර්ග හතර. එකක් තමයි bar charts. bar charts කියන්නේ ස්තම්භ ප්‍රස්ථාර. අපි grade 4 වල ඉඳන් චෝටිම කාලේ ඉඳන් ඉගෙන ගන්න charts වර්ගය තමයි මේ bar charts. ඊළඟට pie charts කියන එක ඔයාලට චුට්ටක් මේ එළිය නිසා පේන්නේ නැතුව ඇති. මේ වෘත ප්‍රස්ථාරයක් ඇඳලා තියෙන්නේ රවුමක් අරගෙන වෘතයක් අරන් ඒක
කොටස් කීපයකට බෙදලා අපි මේකට කියනවා පයි charts කියලා. වෘත ප්‍රස්ථාර. ඊළඟට තුන්වෙනි වර්ගය තමයි අපිට මේ ප්‍රශ්නයේදී එන්න පුළුවන් tables කියන එක. tables කියන්නේ අපි දන්නවා වගු. විවිධාකාර වගු අපිට එනවා. හතරවෙනි වර්ගය තමයි වෙන් රූප සටහන වෙන් diagrams කියලා අදහස් වෙන්නේ. ඉතින් ඔන්න ඔය හතර ඔයාලත් ඔයාලගේ නෝට් එකට දාගන්න. දාගෙන ඊට පස්සේ අපි බලමු ඊළඟ පියවර කොහොමද කරන්නේ කියලා. හොඳයි පුතේ එහෙනම් අපි යමු ඉස්සෙල්ලම මේ charts වර්ග හතරෙන්ම පළවෙනියටම අපිට වැදගත්ම එක තමයි මේ bar chart එක. සාමාන්‍යයෙන් මෙතුවක් අවුරුදු ගානක වැඩිපුරම ඇවිල්ලා තියෙන්නේ මේ bar chart එකෙන්නේ. ඒ නිසා ඉස්සෙල්ලම අපි bar chart එක ගැන කතා කරලිමු. මම ඊටු ටික දැන් ඉරේස් කරනවා. ඒ වගේම අද මේ පාඩම සාමාන්‍යයෙන් තීරණාත්මක පාඩමක්. ඒ තීරණාත්මක පාඩමක් කියලා කියන්නේ ඔයාලගේ O level ලකුණු තීරණය කරන පාඩමක්. ලකුණු ගොඩාක් අඩුවෙන් ගන්න දරුවෙක් ඉන්නවා කියමු අපි හිතමු ෆේල් වෙන මට්ටමේමයි ඉන්නේ. නමුත් මේකට ලකුණු 10න් 10 ගත්තොත් එයාට S එකක් ගන්න පුළුවන්. S එකක් ගන්න මට්ටමේ දරුවෙක් මේකට ලකුණු 10න් 10 ගත්තොත් එයාට C එකකට යන්න පුළුවන්. C එකක් ගන්න දරුවෙකුට B එකකට, B එකක් ගන්න දරුවෙකුට A එකකට. ඒ නිසා හරියට ස්ථිර කරගන්න, ස්ථාවර කරගන්න ඔයාගේ මේ 14 වෙනි ප්‍රශ්නේ ලකුණු 10. ඒක ස්ථාවර කරගත්තොත් ඔයාලට ඔයා ගන්න රිසල්ට් එක ඔයා ගන්න හිතාගෙන ඉන්න ලකුණු ප්‍රමාණය දැනට පුළුවන් ප්‍රමාණයක් තියෙනවානේ. ඒක මොක වුණත් වඩා හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න හැකියාව තියෙනවා. හොඳයි. අනිත් එක මේ පාඩම ගන්නද්දී ඔයාලට එනවා ඇති ගැටලු ඕන තරම් ගැටලු වේවි. ඉතින් මේ එන ගැටලු ඔයාලට පුළුවන් මගේ WhatsApp එකට එහෙම නැත්නම් අපේ WhatsApp group එකට යොමු කරන්න. මම නම්බර් එකත් මෙතනින් ලියලා තියන්නම්. ඕනම වෙලාවක ඔයාලගේ ගැටලු යොමු කරන්න කිසිම ගැටලුවක් නැහැ. සමහර වෙලාවට charts කියන පාඩම අමාරුයිනේ. ගොඩක් ළමයිට ගැටලු වෙනවා මෙහෙම එකක් ආවොත් කොහොමද කරන්නේ? ඉතින් ඒ කියන්නේ මෙහෙම පාඩම ඉගෙනුවාට වැඩේ කරගෙන යනකොට එන ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා. මොකද ප්‍රශ්නෙට හරියට බැස්සොත් කෙනෙක් අලුත් ප්‍රශ්න අහුවෙනවා. ඒව සාකච්ඡා කරන්න පුළුවන් ඕනම වෙලාවක ඔබට ගැටලුවක් ආවොත් අදාළ ගැටලුව තියෙන කොටසේ ෆොටෝ එකකුත් එක්ක මට එවන්න. අනිත් එක අපේ group එකක් තියෙනවා. මේ අවුරුද්දේ O level කරන ළමයින්ගේ group එක. ගිය අවුරුද්දේ හිටිය ලොකු පිරිසක් ඉතින් මේ ගෲප් එකට සම්බන්ධ වෙන්න. එහෙම සම්බන්ධ වුණොත් ඔයාට ගොඩාක් අලුත් දේවල් ඉගෙන ගන්නත් පුළුවන්. ගොඩාක් ප්‍රශ්න නිරාකරණය කර ගන්නත් පුළුවන්. මෙන්න පුතේ අපේ WhatsApp නම්බර් එක. මේකට ඕනම වෙලාවක WhatsApp එකක් දාන්න. right. ඔන්න WhatsApp එක. මේක තමයි WhatsApp එක පේනවා ඇති ඔයාලට. right. WhatsApp කියලා ලියන්න. ඒක උඩ හරි. මේකට WhatsApp එකක් දාන්න ඕනම වෙලාවක මම අවශ්‍ය සපෝට් එක දෙන්නම් ඕනම කොටසක් සම්බන්ධයෙන්. right අපි යන් ඉස්සරහට පුතේ. අපි bar charts ගැන ඉස්සර කතා කරමු. හොඳයි. Let's discuss about bar charts first. Our first thing is bar charts. Bar charts. මේක ලියලා පුතේ bar charts ගැන විස්තර කරද්දී ඔයාලට අනිවාර්යයෙන්ම දැනගන්න ඕන වචන සෙට් එකක් තියෙනවා. ඕනම දෙයක් කරද්දී අපිට ටූල් කිට් එකක් තියෙනවානේ. අපි ඇන ගලවනවා නම්, අපි ගරාජ් එකක් කරනවා නම් අපිට ඒ සඳහා අවශ්‍ය ටූල් කිට් එකක් තියෙනවා. ඒ වගේම ගරාජ් එකේ වැඩ ගත්තොත් එක එක වැඩවලට එක එක ටූල්ස් තමයි ඕන. හැමතිස්සෙම එකම ටූල් එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ විදිහට මෙතන bar charts විස්තර කරනකොට ඔයාට tools ටිකක් අවශ්‍ය වෙනවා. හැබැයි pie charts වලදී මේ tools ටික පොඩ්ඩක් වෙනස් වෙනවා. හරිනේ? right. අපි මේක බලමු. හරියට නිකන් අපිට කාර් එකක් රිපෙයාර් කරන්න ඕන වෙන අඬු ටික වගේ නෙමෙයි බයිසිකලයක් රිපෙයාර් කරන්නේ. අන්න ඒ වගේ අඬු වල පොඩි වෙනස්කම් තියෙනවා. හැබැයි මොනවා වුණත් අඬු ටිකක් අවශ්‍යයි. අපි බලමු පුතේ වැඩේ වෙන විදිය. bar charts. ඉතින් bar charts විස්තර කරද්දී මෙන්න මේ වචන ටික මතක තියාගන්න. ඒකේ ඉඳන් මම වචන සෙට් එකක් දානවා. වැඩි ලියලා තියාගන්න.
right පුතේ මෙතන මේ තරු දාපු දෙක horizontal axis සහ vertical axis ඒ කියන්නේ තිරස් අක්ෂයයි සිරස් අක්ෂයයි අපි කතා කරන්නේ මෙන්න මේ bar charts වලදී පමණයි. මොකද වෘත ප්‍රස්ථාරවලදී අක්ෂ සොයාගන්න හම්බ වෙන්නේ නැහනේ. ඊට පස්සේ වෙන් රූප සටහන් වල ඊට පස්සේ වගු වල අක්ෂ නම් කිරීම අවශ්‍ය නැහැ. ඉතින් තිරස් අක්ෂය සිරස් අක්ෂය කතා කරන්නේ අපි ස්තම්භ ප්‍රස්ථාරවලදී විතරයි. ඒ නිසා මෙන්න මේ දේවල් ටික ඉක්මනින් දාගන්න හැමෝම. ඕක කතා කරලා ඉවර වෙලා අපි ඊළඟට යමු බාර් chart එකක් ප්‍රායෝගිකව විස්තර කරන හැටි බලමු. හොඳයි පුතේ ඔයාලා මේ වචන ටික දාගන්න නැති කියලා මං හිතනවා. The horizontal axis තිරස් අක්ෂය, the vertical axis සිරස් අක්ෂය, the total number එකතුව, the highest number වැඩිම සංඛ්‍යාව, the least number අඩුම සංඛ්‍යාව, an equal number සමාන සංඛ්‍යාවක්, more than වැඩියෙන්, the difference වෙනස, less than අඩුවෙන්. මෙන්න මේ වචන ටික හොඳට හිතේ තියාගන්න මේ වැඩේ ඉස්සරහට කරගෙන යනවා. right අපි යමු මේ જાතියේ පළවෙනිම ප්‍රශ්නයට. let's go to the first question of bar charts. මාත් එක්කම ලියාගන්න. එතකොට ගොඩක් පහසු වෙයි දරුවනේ. right පුතේ මේ ටික දාගන්න. මේ chart එක උඩ light එක පොඩ්ඩක් වැටලා නිසා මම ආයිසරයක් මේකේ topic එක කියවන්නම්. The following bar chart shows පහත දැක්වෙන bar chart එකෙන් පෙන්වන්න කරන්නේ the favorite colors කැමතිම පාටවල් of a group of students. එතකොට මේ කියන්නේ කණ්ඩායමක ළමයි කණ්ඩායමක ජනප්‍රියම නැත්නම් කැමතිම පාටවල් ටික තමයි මේ ටිකේ පෙන්වන්නේ. එතකොට නැවත ප්‍රශ්නේ ගත්තොත් the following bar chart shows පහත bar chart එකෙන් පෙන්වුම් කරනු ලබන්නේ the favorite colors කැමතිම පාටවල් ටික of a group of students ළමයි කණ්ඩායමක. එතකොට මේකේ අපි දැක්කා මේක තමයි ප්‍රස්තාරය. අපි දැන් මේකේ අක්ෂ දෙකත් ඔහොමම නම් කරලා මම දෙන්නම්. එතකොට ඔයාලට ගොඩක් පහසු වෙයි. පළවෙනි එක නිසා number of සමහර වෙලාවට අක්ෂ නම් කරන්නේ නැතුවත් දෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ මේ මොනවද මේ තියෙන්නේ කියලා. number of students කියලා ගමු. students කියලාම තියෙන නිසා
students number of students පහලට අනික් පැත්තට අපි ගන්නවා colors වර්ණ ටික හොඳයි පුතේ right එතකොට number of students සහ colors අපි බලමු right එතකොට සිරස් අක්ෂයේ number of students තියෙනවා ඒ කියන්නේ y අක්ෂය x අක්ෂයට දාලා තියෙනවා colors වර්ණ ටික හොඳයි එතකොට අපි බලමු මේ ප්‍රශ්න දිහා නැවත වාරයක් the following bar chart shows පහත දැක්වෙන bar chart එකෙන් පෙන්눔 කරන්නේ එතකොට මොනවද the favorite colors of a group of students right මේ chart එකෙන් පෙන්නන්නේ ළමයි කැමති පාටවල් ටික ඒ වගේම දැන් තව දේවල් තියෙනවා මෙතන පෙන්눔 කරන්නේ කැමතිම පාටවල්නේ එතකොට අපි උත්තර ලියද්දි කොහොමද මේකේ විස්තර කිරීම ගොඩනගන්නේ right මම ඉස්සෙල්ලාම එතකොට දැන් මෙතන පටන් ගන්නවා මේ chart එකේ පෙන්눔 කරන්නේ හවල් දෙක ඊට පස්සේ මේ chart එක ගැන විස්තර ලියාගෙන යද්දි ළමයි වැඩිම ප්‍රමාණයක් පුතේ මෙතන ක්‍රියාපදේ හොයා ගන්න ඕනේ. ළමයි වැඩිම ප්‍රමාණයක් මොනවද? මොකක්ද කරපු ක්‍රියාව? අතන මෙතන තියෙන්නේ ළමයි වැඩිම ප්‍රමාණය මෙතන favorite. ඒ කියන්නේ කැමැත්ත ගැන. ළමයි වැඩිම ප්‍රමාණයක් කැමති. The highest number of students like. ඔය විදිහට like වලින් තමයි උත්තරේ ලියන්න තියෙන්නේ right. ඉතින් මේකේ favorite කියන එක මතක තියාගන්න. මේක ගැන තමයි මේ කැමැත්ත ගැන තමයි අපි ලියන්න යන්නේ. ළමයි කැමති කියන එක ගැනනේ මේකේ වාක්‍ය ගොඩ නැගින්නේ right. ඉතින් ඒකට සූදානම් වෙලා අපි පටන් ගමු වැඩේ උත්තර ටික ලියන්න. හොඳයි. මේක හැමෝම පැහැදිලිව දාගන්න පුතේ. අවශ්‍ය නම් චුට්ටක් පෝස් කරන්න පුළුවන්. ඔයාලගේ වීඩියෝ එක මොහොතකට නතර කරලා ටක් ගාලා පෝස් කරලා තියාගෙන අවශ්‍ය දේවල් ටික ඇඳගන්න. right අපි අර වැඩිම එක්කෙනාගේ ප්‍රමාණය 50ක් වශයෙන් ගමු. මේක 50ක් විදියට හදාගමු. මෙතන right 50. right අපි එහෙනම් වැඩි පටන් ගමු පුතේ. මම උත්තරේ ලියන්න පටන් ගන්නවා. right ඔයාලා ගාව දැන් ඔයාලා ඇඳලා තියෙනවනේ ප්‍රස්තාරය. ඒකට අවධානය යොමු කරන්න. ඒක දිහා බලාගෙනයි උත්තරේ ගොඩනගන්නේ. හොඳයි. අපි ආරම්භ කරමු. පළවෙනි වාක්‍ය කොහොමද හැදෙන්නේ? මම පළවෙනියට දැන් ඉස්සෙල්ලම කියලා දෙන මේ විස්තරයේදී මම ඔයාලට ඡේද වශයෙන් ලියන විදිය කියා දෙන්නේ නැහැ. මම දෙන වාක්‍යයෙන් ලියන විදිය විතරයි. එහෙම නැතුව මම මෙතන එකපාරටම ඡේද වෙන් කරලා ලියන ඒවා ඔක්කොම ටික කියා දෙන්න කියොත් අවුලකටපත් වෙනවා. මේක ඉස්සෙල්ලම පළවෙනි එක නිසා ඡේද වෙන් කරන්නේ නැතුව වාක්‍ය වශයෙන් points වශයෙන් ලියන විදිය විතරක් පළමුවෙන් කියා දෙනවා. right පටන් ගමු. The following bar chart shows. දැන් අපි සාමාන්‍යයෙන් පුතේ මේ වගේ එකක් විස්තර කරද්දී පළවෙනි වාක්‍ය වශයෙන් ලියන්නේ ප්‍රශ්නෙට දීපු වාක්‍යමයි නැවත වාරයක්. ප්‍රශ්නෙට අහපු වාක්‍යම අපි නැවත වාරයක් ලියනවා උත්තරේ වශයෙන්. පළවෙනි වාක්‍ය වශයෙන් ලියන්නේ ප්‍රශ්නෙට අහපු වාක්‍යමයි. හැබැයි පුංචි වෙනසක් කරන්න ඕනේ. මොකක්ද වෙනස? වෙනස තමයි මේ following කියන එක තියෙනවානේ. පහත දැක්වෙන chart එකෙන් පෙන්වන්නේ හවල් දෙයයි. එතකොට පහත දැක්වෙන නෙවෙයිනේ chart එක තියෙන්නේ උඩනේ අපිට ලියන්න තියෙන යටනේ පුතේ. following වෙනුවට above කියන වචනය යොදා ගන්න. අන්න ඊටා වැදගත් දෙයක්. ප්‍රධානම දේ තමයි ඔබ මේ ප්‍රශ්නයේ විස්තර කරලා තියෙනවානේ. පහත bar chart එකේ විස්තර කරන්නේ මෙන්න මේ දේ. එතකොට මේ පහත කියන වචනය following කියන පහත කියන වචනේ වෙනුවට ඉහත above කියන වචනේ දාලා මේ වාක්‍යෙම නැවත ලියන්නේ. ඒක තමයි ආරම්භය. right අපි කට්ටියම කරමු වැඩේ. the above bar chart shows
The above bar chart shows. One of the above bar chart shows the favorite colors. The favorite colors of a group of students. Right. The above bar chart shows the favorite colors of a group of students. Following වෙනුවට above දාලා ඒකම ලියුවා. දෙවනි වාක්‍යය. දෙක තමයි අපි අක්ෂර නම් කරගෙන ඉන්න ඕනේ. සිරස් අක්ෂයයි තිරස් අක්ෂයයි. අපි ඉස්සෙල්ලා තිරස් අක්ෂය නම් කරගෙන ඉමු. The horizontal axis. The horizontal axis shows. තිරස් අක්ෂය පෙන්වන්නේ පුතේ පාට ටික වර්ණ ටික colors. මෙන්න මේ දේවල් ටික වෙන් කරගත්තම හරිය මේ යටින් ඉරි ගහ ගන්න ඒවා ඉරි ගහලම ලියා ගන්න. මේ අතර වෙනස් වෙන්නේ මෙන්න මේ චූටි දේවල් මම ඉරි ගහපුවා ඉරි ගහලම ලියා ගන්න එක වැදගත්. right ඊට පස්සේ අපි එනවා සිරස් අක්ෂය. The vertical axis shows. සිරස් අක්ෂය පෙන්වන්නේ මොනවද? The number of students. The number of students. Right. The vertical axis shows කියන එක දක්වා පොදු කොටස. එතනින් පස්සේ ඒක පෙන්වන්නේ මොනවද කියන එක. The number of students යටින් ඉරි ඇඳලා තියාගන්න මේ ප්‍රශ්නෙට අදාළ කොටස. ඒක වෙනස් වෙනවා. ප්‍රශ්නෙට ඒක වෙනස් වෙන්න හැකියාවක් තියෙනවා. right. දැන් අපි කතා කරමු එකතුව ළමයින්ගේ සම්පූර්ණම එකතුව. The total number of students is. ඒක ඉලක්කමෙන් දැම්මට කමක් නැහැ. අවශ්‍ය නම් වචනෙන් දාගන්න ප්‍රශ්නයක් නැහැ. වඩාත් හොඳයි වචනෙන් දානවා නම් ඉතින් මේ වගේ එකකදී right. ළමයින්ගේ සම්පූර්ණ එකතුව කීයද පුතේ පොඩ්ඩක් එකතු කරලා බලමු අපි. මෙතෙන්දි තමයි ගණිතය අවශ්‍ය වෙන්නේ. ළමයි 30 ගොඩවල් දෙකක් ඉන්නවා 60යි. 60යි 20යි 80යි 80යි 50යි. එතකොට අපිට ඉන්නවා 130ක් ළමයි 130ක් ඉන්නවා. හරිනේ? $130. The total number of මම වචනෙම ලියන්න ඒක වඩා ලස්සන නිසා 130 වඩා ලස්සනයි එහෙම ලියුවොත්. ඒ නිසා මොකද වචන ප්‍රමාණයත් පුංචි වෙනස්කමක් තියෙනවා. වචන ප්‍රමාණයත් පොඩ්ඩක් වැඩි වෙනවානේ ඉලක්ක වෙන්නේ නැතුව වචනෙන් ලියුවම. හරිනේ? මොකද අපි මේකේ වචන සීමාවකුත් තියෙනවානේ. ඒ වගේ පුංචි කපටිකම් තියෙනවා මේක අතර right. හොඳයි ඊට පස්සේ පුතේ හතරවෙනි වාක්‍ය ලිව්වා 5. දැන් අක්ෂර නම් කරගත්තා මේකේ මොනවද කියන්නේ කියලා කිව්වා. දැන් ඊට පස්සේ එකතුව කිව්වා. දැන් වැඩිම සංඛ්‍යාව ගැන අපි කතා කරලා ඉමු. The highest number of students. දැන් මෙතෙන්ද students ආවේ සමහර ඒවා studentsලා නෙමෙයි හරිද? The highest number of students වෙන එකක් නෑ. සමහර ඒවායි තියෙන students ලාගේ කැමැත්ත නෙමෙයි. වැඩි හිටියෝගේ වෙන කවුරු හරි කෙනෙක්ගේ. ඒක කියන්න බෑ ආයතනයක වැඩ කරන අය වෙන්න පුළුවන්. යම්කිසි ද්‍රව්‍ය ටිකක් වෙන්න පුළුවන්. එතකොට students කියන එක ගන්න එපා. එතකොට ඒක වෙනස් වෙනවා පුතේ. මම ඒක නිසා ඒකටත් එක්ක ඉර ගහ ගන්නම් කෝකටත්. Students. ඒක මතක තියාගන්න the highest number of students. දැන් මේකෙත් the number of students කියන එක වෙනස් වෙන්න පුළුවන්. Right. The highest number of students is
sorry is නෙමෙයි කැමති ළමයිගේ වැඩිම සංඛ්‍යාවක් කැමති the highest number of students like ඇයි like කියලා දැම්මේ ප්‍රශ්නේ තියෙන්නේ favorite කියලා කැමතිම එතකොට කැමැත්ත ගැනනේ යමක් කියවෙන්න ඕනේ වැඩිම ළමයි ගාන කැමති එතකොට ප්‍රශ්නේ තියෙන්නේ favorite කියන වචනේ favorite කියන්නේත් කැමතිම කියන එකනේ එතකොට අපි කියනවා the highest number of students like කැමති මොනවටද blue නේද මට මතක විදිහට blue තමයි තිබ්බේ ඔයාලගේ picture එක බලන්නකෝ right yes blue the highest number of students like blue ඊළඟට අපි සංඛ්‍යාවක් දාමු ලස්සනට පිළිවෙලට it is කියලා ගාන දාන්න පුතේ it is 50 ලස්සනට ලියන්න ෂෝක් එතකොට it is 50 yes it is 50 හොඳයි ඔන්න ඔය දක්වා වාක්‍ය ටික ඉක්මනින් ගොඩනගා ගන්න වගේ දරුවෝ ටික මේක හරි පිළිවෙලකට යන වැඩක් එතකොට ඔයාලට ගොඩාක් පහසු වෙයි මේ ටික කරගත්තම මම දෙන්න පුළුවන් උපරිමය ලබා දෙනවා ඉතින් අපේ දරුවෝ වෙනුවෙන් උත්සාහ කරමු අපි මේ වාක්‍ය ටික ලස්සනට ලියා ගන්න පුතේ හැමෝම මම නැවත මතක් කරනවා පළවෙනි වාක්‍ය ගොඩ නැගෙන්නේ අර ප්‍රශ්නයෙන්මයි ප්‍රශ්නේ තියෙන following කියන වචනයට above කියන එක දාලා අපි පළවෙනි වාක්‍ය ගොඩ නගනවා the above bar chart shows the favorite colors of a group of students මේකේ තිබ්බ දෙයමයි ඊට පස්සේ එන්නේ තිරසක්ෂය නම් කිරීම the horizontal axis shows අදාළ දේ ලියුවා ඊළඟට සිරසක්ෂය නම් කරනවා the vertical axis shows අදාළ දේ ලියුවා the total number of students ළමයිගේ එකතුව මෙන්න මේ ගානයි කියන එක තමයි පුතේ ඊළඟ වාක්‍යය ඒකත් ලියුවා 4 the highest number of students වැඩිම ළමයි ගානක් කැමති මොනවටද කියලා ලියුවා ඊට පස්සේ it is කියලා ඒ ගාන ලියුවා ඔන්න ඕක තමයි පුතේ පළවෙනි විස්තරය මේ ටික තමයි මුල්ම ටික තව තියෙනවා මොකද මගේ බෝඩ් එකේ ඊට නැති නිසා මම කන්නේ මම කළා මම ඉතුරු ටික ගන්නවා මගේ දරුවෝ ටික මේ ටික පර්ෆෙක්ට් ලියන්න හරියටම ලියන්න පර්ෆෙක්ට්ලිම තියෙන්න ඕනේ right shall we go to the next sentence ඊළඟට යමු මෙතන star mark එක දාලා තව star marks මට දාන්න වෙන්නේ බිත්තිය නැත්තම් මම ඒක නිසා මේක erase කරනවා I'll erase this one පුතේ ගැටලු තියෙනවා නම් මේ වැඩේ කරගෙන යද්දි මොන ගැටලු ආවත් කමන්නේ no problem ටක් ගාලා මේකට WhatsApp එකක් දාන්න මට මෙන්න මේ වැඩේ තේරෙන්නේ නැහැ මට මේකට support එකක් ඕනේ ඒ විදිහට මේ වගේම තව තියෙනවා ගොඩාක් අපේ ළමයිට අමාරු වෙන කොටස් tenses ටික තේරෙන්නේ නැත්නම් මෙලෝදියක් ඉංග්‍රීසි වලින් වාක්‍යයක් හදාගන්න තේරෙන්නේ නැත්නම් ඉංග්‍රීසි වලින් රචනාවක් ලියා ගන්න ගියාම සංසාරේ පා වෙනවා නම් වාක්‍ය ගොඩනගා ගන්න තේරෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් කියවලා තේරෙන්නේ නැත්නම් ඒ වගේම passive voice active voice මෙලෝ හසරක් තේරෙන්නේ නැත්නම් අපේ reported speech කියන කොටස තියෙනවා direct indirect ඒක තේරෙන්නේ නැත්නම් conditionals පාඩම තේරෙන්නේ නැත්නම් conjunctions පාඩම තේරෙන්නේ නැත්නම් මොකක්ද පාඩම අදාළ නැහැ කිසිම ගැටලුවක් නැහැ මෙන්න මේ නම්බර් එකට WhatsApp එකක් දාන්න පුතේ මගේ ගැටලුව මෙන්න මේකයි මට මේකට support එකක් ඕනේ කියන එක ඒ වගේම අපේ class එකේ group එකටත් එතකොට මම add කරන්නම් ඒ group එකට add වුණාට පස්සේ දවස ගානේ අලුත් news ඇති වෙනකන් ලැබෙනවා news alerts වගේ තමයි ඉතින් ඒ වගේම තව දෙයක් තියෙනවා මේ ඔයාලට විශේෂයෙන්ම කියන්න පුළුවන් එතකොට එතන ඉන්නවා අපේ දරුවෝ ගොඩක් වෙලාවට ෂෙයා කරගන්නවා අනිත් විෂයන් වලට අදාළ වැදගත් කරුණුත් එතන ෂෙයා වෙනවා ඉතින් අපේ අයට ඉගෙන ගන්න හොඳ තෝතැන්නක් තමයි අපේ මේ group එක. ඒතකොට group එකේ ඉන්නේ සියලුම දෙනා හොඳ quality එකකට වැඩ කරගෙන යන ළමයි. යාළුවා ඉතින් හැමෝම අවශ්‍ය දේවල් ෂෙයා කරනවා අපිත් ෂෙයා කරනවා මම නිතර මේක මොනිටර් කරනවා හැමදේම. ඉතින් ඔයාලට ගොඩාක් හොඳ දෙයක් ඉගෙන ගන්න පුළුවන් ඒ තුලින්. ඒ නිසා මේ නම්බර් එකට ඔයාලට අවශ්‍ය කරුණු WhatsApp කරන්න නැත්නම් ඔයාගේ name එකයි ස්කූල් එකයි මට එවුවොත් මම ඔයාව group එකට add කරගන්න අපේ group එකට. ඉතින් ගිය අවුරුද්දේත් අපි 2020 O levels වලදීත් අති විශාල ළමයි සංඛ්‍යාවකට මම මේකෙන් සහයෝගය ලබා දුන්නා. ඉතින් සමහර වෙලාවට අනිකුත් විෂයන් තියෙන දවසටත් ළමයිට ශනිකව ගුරුවරු සම්බන්ධ කරගන්න බැරි වුණා. මට කෝල් දීලා අහනවා මේක කොහොමද කරන්න කියලා. මට මතකයි සයන්ස් දවසට සිංහල දවසට උඩදී ළමයි කෝල්ස් දීලා අහනවා මේවා කරගන්නේ කොහොමද ගොඩාක් අය ලොකු කනෙක්ෂන් එකකින් හිටියේ ළමයි ටික අදටත් ඉන්නවා ඒ ටික මාත් එක්ක. ඉතින් අන්නේ විදියට ඉතින් අපි අපේම එක රෑනක් හදාගමු. O level English class එකක් විතරක් වුණාට මේකේ ඊට වඩා ලොකු දෙයක් අපි අපේ group එක තුලින් ලබා දෙනවා. ඉතින් ඉංග්‍රීසි වල තියෙන ගැටලු තමයි මම ප්‍රධානවම ටාගට් කරන්නේ. ඉංග්‍රීසි
ඔයාලට හැම කෙනෙක්ටම ඒකකට යන්න පුළුවන්. හරි මාවත හදා දෙන්නයි මේ උත්සාහ කරන්නේ. ඉතින් ඒ සඳහා අවශ්‍ය වෙන ඕනම සපෝට් එක මගේ ගෲප් එකට ජොයින් වෙලා නැත්නම් මගේ WhatsApp එකක් දාලා ඔයාලට ලබා ගන්න පුළුවන්. රයිට් පුතේ අපි එහෙනම් ඊළඟ පියවරට යමු. මේක ඉතින් දිවයින පුරා සියලුම දරුවන්ට විවෘතයි. ශ්‍රී ලංකාවේ කොහේ හිටියත් කමක් නැහැ. ජොයින් වෙන්න පුළුවන් අපේ ගෲප් එකට අවශ්‍ය ඕන දේ සාකච්ඡා කරන්න පුළුවන් සබ්ජෙක්ට් එකට අදාළව. රයිට් අපි යන් ඉස්සරහට පුතේ. ඊට පස්සේ දැන් මෙතන වැඩිම ළමයි ගාන ගැනයි අපි කතා කරේ. දැන් අඩුම ළමයිට මොකක්ද වෙන්නේ? අඩුම ළමයිට මොකවත් වෙන්නේ. එයාලා ගැනත් අපි කියනවා. The අඩුම ළමයිට කිව්වේ least number of නේ. The least number of students like අඩුම ළමයි ගානක් කැමති මොන පාටටද? The least number of students like black. සංඛ්‍යාව අපි දානවා it is 20. right. ඊට පස්සේ සමාන ළමයි ගානක් ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි එනවා සමාන ළමයි ගානක් කැමති මොනවටද? an equal number. An equal number of students like ළමයි සමාන සංඛ්‍යාවක් කැමති පුතේ පාට දෙකකට. මොකක්ද මේ පාට දෙක කියලා තමයි සොයාගන්න වෙන්නේ අපිට නේද? මතක ඇති නේද පාට දෙකක් ඕකේ තිබ්බා. ළමයි 30 ගානේ කැමති green and red. Yes, red and green. An equal number of students like red and green. Red underline කරා and green. ඉතින් මේ දෙකට කැමති ප්‍රමාණය දාන්න පුතේ. it is කියලා සුපුරුදු පරිදි මගේ ස්ට්‍රක්චර් එක අනුව දාගෙන යන්න. it is 30. දැන් මගේ මේ ක්‍රමය අනුව ගියොත් මට 100%ක්ම කියන්න පුළුවන්. ඔබට ලකුණු 10න් 10ම ගන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඔබ මේ පියවර ටික හරියටම අනුගමනය කරන්න ඕනේ. ඒ වගේම පාස් පේපර්ස් වල තියෙන මේ જાතිය ප්‍රශ්න ඔක්කොම කරන්න ඕනේ. ප්‍රශ්න කරනකොට තමයි ඔබට ගැටලු හම්බ වෙන්නේ. ඇත්තේ වෙනකන් ගැටලු වේවි. ඒවා මට WhatsApp එකක් දාලා අහගන්න මම පුළුවන් විදියට උදව් කරන්න කොහොම හරි. අපේ ටාගට් එක වෙන්න ඕන මේකේ 10න් 10ම ගන්න. මොකද ලකුණු ගන්න පහසුම ප්‍රශ්න මේවා. මේවයි ගත්තොත් කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. right අපි යනවා ඊළඟ වාක්‍යයට. දැන් පුතේ more than සහ less than කියලා දෙකක් දැක්ක නේද? ඒ දෙක සහ අර අන්තිමටම තිබ්බ වාක්‍ය more than සහ less than ඒ වගේම the difference කියලා වචනෙකුත් තිබුණා. මෙන්න මේ ටික තමයි අපි තාම කතා කරේ නැත්තේ. more than සහ less than කියන දෙක පාවිච්චි කරන විදිය ටිකක් අමාරුයි. මෙච්චර වෙලා කතා කරපු අනිත් සියල්ලටම වඩා more than සහ less than කියන දෙක හසුරවන්න අපහසුයි. ඒ දෙක මම මේ කියා දෙන ක්‍රමයට අනුව නිසි ක්‍රමවේදය අනුවම පමණක් වැඩේ කරන්න. හොඳයි මම මේක ඉරේස් කරලා more than සහ less than විස්තර කරනවා. හැබැයි මේ දෙකේ තේරුම අපි අවබෝධ කරගන්න ඕන. more than කියන්නේ මේකට වඩා මේක වැඩි කියන එක. less than කියන්නේ මේකට වඩා මේක අඩුයි. එතකොට ඒ කියන්නේ පුතේ සංසන්දනයක් මේක කරන්නේ. ඒක ඇත්තටම comparison එකක්. අපි කියනවා සංසන්දනය comparison කියලා. අපි බලමු සංසන්දනය කොහොමද කරන්නේ කියලා. සංසන්දනය කියන්නේ comparison. අලුත් වචනයක්නේ. මාත් ඉතින් ඔන්න ඔය ලියනවා. අපේ ළමයිට අලුත් වචනයක් ඉගෙන ගන්න ලැබෙන එක ලොකු දෙයක්නේ. comparison කියන්නේ සංසන්දනය. compare කියන්නේ සංසන්දනය කරනවා. compare. මේක compare කියන්නේ සංසන්දනය කරනවා. comparison කියන්නේ සංසන්දනය. ඉතින් ඔබ ලියලා තියාගන්න අවශ්‍ය නම් right. ඉතින් පටන් ගමු වැඩේ. right. Let's get started. More students like අපි කියනවා වැඩි ළමයි ගානක් කැමති. More students like වැඩි ළමයි ගානක් කැමති මොනවටද? වැඩියෙන් කැමති එකක් තෝරගමු. අපි ගමු පුතේ. අපි green සහ black දෙක සසඳමුද? green කියන එකේ 30ක් ඉන්නවා, black කියන එකේ 20ක් ඉන්නවා. වැඩි එක ඉස්සෙල්ලා ලියන්නේ. More students like green.
than black. ඔන්න පුංචියට ලිව්වා black. එතකොට වැඩි එක අඩු එක වෙනස තේරෙනවනේ. Most students like green than black. වැඩි ළමයි ගානක් කැමති කොළ පාටට. හැබැයි කළුට වඩා. දැන් මේක දැම්ම කියලා මදි ඊළඟට වෙනස දාන්න ඕනේ දෙන්න අතර තියෙන. The difference is the difference is 10. මෙතන මේ දෙක අතරේ 30 20ක් අඩු කරාම 10ක පිළිතුරක් එනවා. ඉතින් ළමයි අතරේ 10 දෙනෙක්ගේ වෙනසක් තමයි තියෙන්නේ. right. දැන් අපි එනවා less කියන එක. less කියන එකත් ඔබට හුරු ඇති මේක කරලා තියනවා නම් ඊට කලින්. බලමු. less එක කොහොමද එන්නේ කියලා. less students like අඩු ළමයි ගානක් කැමති මොනවටද? අඩුවෙන් කැමති එකක් ගමු අපි. අපි සංසන්දනය කරමු green සහ blue. එතකොට green වලට කැමති 30යි blue වලට 50යි. එතකොට අඩුවෙන් කැමති එක්කෙනා තමයි මුලට දාන්නේ less දැම්මොත්. less students like green චූටියට ලියනවා මම green අඩුවෙන් කැමති එක මුලට. then වැඩියෙන් කැමති එක පස්සේ green than blue මෙන්න ලොකුවට ලියනවා blue වැඩි එක පස්සේ. අඩුවෙන් ළමයි කැමති නිල් පාටට වඩා කොළ පාටට right. එතකොට පුතේ ওই දෙකේ මේ වෙනස අපි එතනක් දානවා. The difference is වෙනස මෙන්න මෙච්චරයි. The difference is කොච්චරද? 30යි අතන 50යි. 50 නෙවෙයි 20. Yes. 20. The difference is 20, right? මෙන්න මෙහෙම උත්තරය ආවේ. හොඳයි. එතකොට දැන් ඕකත් කරා. දැන් අපිට තව එක වාක්‍යයක් ඉතුරු වෙලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් සියල්ලම කරලා අපිට පුළුවන් ඔතකින් වැඩේ නවත්තන්න හැකියාවක් නැහැ. අපිට ඊළඟට තියෙන වැඩේ තමයි මේ විස්තර කරපු දේවල් සම්බන්ධයෙන් අපේ ඊළඟ පියවර මොකක්ද? අන්තිමට මේකට අවසානයක් තියෙන්න ඕන පුතේ. දැන් සාමාන්‍ය ගොඩාක් ළමයිගේ මේවා බැලුවම ගොඩාක් අයගේ දැන් charts විස්තර කරන එක විතරක් නෙවෙයි. රචනාවක වුණත් එහෙමයි. එයාලා ඉතින් අවසානයක් නැති වෙලාවේ වගේ තමයි අනවසරෙන් ගත් විරාමයේ ඒගොල්ලෝ ලියාගෙන යනවා. හරිද? එතකොට එයාලගේ සටහන් එකක්වත් අපි මකන්නේ නැතුව අපි දානවා මෙන්න මේ විදියට. මෙන්න මේ විදියට වැටෙන්න ඕන පුතේ. මේක හොඳට මතක තියාගන්න. right. by studying කියන්නේ අධ්‍යයනය කිරීමෙන්. by studying මොකක් අධ්‍යයනය කරලාද? the above bar chart. ඉහත දැක්වෙන bar chart එක. by studying the above bar chart. මේක bar chart එකක් නෙවෙයි නම් එතකොට අදාළ එක අපි දාමු by studying the above pie chart. by studying the above මොකක් හරි chart එකේ නම දාගන්න. by studying the above bar chart we can say that නැත්නම් we can see that කියලා කියන්න පුළුවන්. we can see that අපිට දකින්න පුළුවන්. we can see that මොකක්ද දකින්න පුළුවන්? දකින්න පුළුවන් දේ තමයි මෙතන තියෙන ජනප්‍රියම පාට. මොකක්ද? The most favorite color is see that the ඔයාලට කැමති එකක් දාන්න. most favorite නැත්නම් least favorite එක උනත් කමන්නේ නැහැ. දාන්න කැමති එකක් දාගන්න ප්‍රශ්නයක් නැහැ. මම දානවා වැඩිම කැමති පාට මේක. See that the most favorite color is blue. ඉතින් ඔන්න ඔය විදියටයි පුතේ එක chart එකක් අවසන් වෙන්නේ. By studying the above bar chart we can see that the most favorite color is blue. ඉතින් මේක chart එකෙන් chart එකට වෙනස් වෙනවා. හැබැයි by studying the above bar chart we can see that කියන එක දක්වා ඕනම chart එකකට එකගයි. ඕනම bar chart එකකට එකගයි. ඉතුරු ටික තමයි ඔබ එම chart එක අනුව වෙනස් කරගන්න ඕනේ. දැන් මේ විදියට ලිව්වනම් ඔයාට
ලකුණු 10න් 10ම ලැබෙන්නේ නැහැ මෙහෙම ලිව්වොත්. පොඩි දෙයක් තියෙනවා ඡේද වෙන් කරලා ගානට එහෙම ලිව්වොත් තමයි ලකුණු 10න් 10 ලැබෙන්නේ. නමුත් මෙතන සියලුම කාරණා ටික අන්තර්ගතයි. ඊළඟ ප්‍රශ්නය තව ප්‍රශ්න දෙකක් විතර කරාට පස්සේ ඔයාලට පුළුවන් හෙමින් සැරේ ඡේද වෙන් කරලා ලියන්න. ඡේද වෙන් කරන්න කලින් මම ඔයාගේ මේ වාක්‍ය රටාව ඇඟට හුරු කරවන්න ඕන. මේක හරියට හිතට ගියොත් විතරයි අපිට ඡේද වෙන් කරලා මේක පාඩුවේ වැඩේ කරන් යන්න පුළුවන්. හැබැයි ඉස්සෙල්ලා ප්‍රධාන දේ තමයි මම මේක හදන්න ඕන ඔයාට ආයිසරයක් ගැටලුවක් ඇති නොවෙන්න. හොඳයි. එතකොට පළවෙනි බා chart එක මේ ආකාරයට අවසන් වෙන අතරේ අපි යමු දෙවෙනි බා chart එකට. මම තව බා chart එකක් බෝඩ් එකේ දාන්නම්. මේක මම විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ එක සැරේටම. මගේ දරුවෝ ටික කරන්න ඕන දේ තමයි මම මේ බෝඩ් එකේ දාන බා chart එක බලලා මම දැන් මෙතුවක් වේලා ඔබට විස්තර කරපු රටාව අනුව මේ දෙවෙනි බා chart එක ඔයාලා විස්තර කරන්න. මම දෙවෙනියට දාන මේ බා chart එක මම ඉස්සෙල්ලා මේ දැන් විස්තර කරපු එක රටාව අනුව බලාගෙන උනාට කමක් නැහැ. බලන්න. කලින් ලියපු එක බලන්න. බලාගෙන මේක ඒ විදිහට අනුගත කරලා ලියන්න. ලියලා ඊට පස්සේ මම විස්තර කරන එක අනුව ඔයා ඒක බලන්න මගේ එක හරිද? ඔයාගේ එක හරිද කියන එක. මගේ පිළිතුරු කොහොමද? මගේ පිළිතුරේ මොනවද අඩුපාඩු? මේ කියා දෙන දෙයට වඩා මොනවද ගැටලු? එතකොට ඔයාට තේරෙන ඔයාගේ තියෙන ගැටලුව ලස්සනට හොඳට හිතලා බලන්න ඔයාගේ තියෙන අඩුපාඩු එතකොට ලස්සනට තේරෙයි. රයිට් පුතේ. එහෙනම් මම ඊළඟ බා chart එක දානවා බෝඩ් එකේ. රයිට් පුතේ මෙන්න chart එක අපි මේක දාගෙන යමු පළවෙනියටම. බා chart එකක් දීලා තියෙනවා. මම උඩ කොටස ආයෙම කියවන්නම්. The following bar chart shows the favorite animal of a group of students නෙවෙයි a group of grade 2 children. The following bar chart shows the favorite animal of a group of grade 2 children. දෙක ශ්‍රේණියේ දරුවෝ කණ්ඩායමක් කැමතිම සත්වයා ගැන තමයි මේකේ තියෙන්නේ. The following bar chart shows the favorite animal of group of grade 2 children. Yes. ඉතින් මේ පැත්තේ number of children ඉන්නවා අර පැත්තේ animal ඉන්නවා. right. ඊට පස්සේ chart එක ගැන කත්තොත් එහෙම dog ට කැමතිලු ළමයි 50 දෙනෙක් 50 students. cat ට කැමති ළමයි 40 දෙනෙක් 40 children. Yes. cow ට කැමති 30 දෙනෙක් cow ට 30 දෙනයි. ඒ වගේම හාවට rabbit ඒත් 40. එතකොට නැවත වාරයක් මම කියනවා dog 50 cat 40 cow 30 rabbit 40. අපි මේක ඉක්මනින් දාගමු පුතේ. ඊට පස්සේ ඔයාලම තමයි මේකේ පිළිතුර තනියම ගොඩනගන්නේ. මේ ප්‍රශ්නය තනියම අපි ලියාගෙන ඊට පස්සේ ඔයාලා ගොඩනගන්න ඔයාලගේ උත්තරේ. ගොඩනගලා ඉවර වෙලා අවසානයේටම බලන්න මගේ පිළිතුරත් එක්ක ඔයාගේ උත්තරේ සැසඳෙනවද මොනවද අඩුපාඩු කියලා තියෙනවා නම් අඩුපාඩු හදාගන්න. right මේ chart එක දාගෙන ඊට පස්සේ ඔයාලගේ උත්තරේ ඔයා ඉස්සෙල්ලා ගොඩනගන්න උත්සාහ කරන්න. right ඊට පස්සේ අපි බලමු මගේ උත්තරෙත් එක්ක මේක ගැලපෙනවද කියලා. හොඳයි දරුවනේ අපි දැන් බලමු ඉස්සෙල්ලාම ඔයාලගේ උත්තරේ දැන් නිවැරදිද කියලා බලමු ඔයාලා ලියපු එක. right හොඳයි මම දානවා වාක්‍ය ටික. පළවෙනි වාක්‍ය කොහොමද එන්නේ පුතේ? මම හිතනවා ඔයාලට යම්කිසි අදහසක් ඇති කියලා. The following bar chart shows the favorite animal of a group of grade 2 students කියන එකම following කියන එකට අපි above කියන වචනය ආදේශ කරනවා. following වෙනුවට above කියන වචනය ආදේශ කරලා මෙම වාක්‍යයම අපි ලියනවා. The following bar chart shows the favorite animals of a group of grade 2 children කියන එකේ following වෙනුවට above දාලා ලියනවා. The above bar chart shows the favorite
animal of a group of grade 2 children. grade 2 children. චූටි බබාලා සෙට් එකක් ඉන්නේ. grade 2 children. right. හොඳයි. අපි මේ පිළිතුර දාගත්තා. දැන් ඔන්න පළවෙනි වාක්‍යය හරි. දැන් අක්ෂර දෙක කොහොමද නම් කරන්නේ? සුපුරුදු පරිදිම ඔයාලා හරි නම් හරි දාගන්න, වැරදි නම් හදාගන්න පුතේ. The horizontal axis shows ස්ථිරස් අක්ෂය. The horizontal axis shows the animals සත්තු ටිකයි පෙන්වන්නේ පුතේ. තිරස් අක්ෂය අපි යනවා දැන් සිරස් අක්ෂයට. The vertical axis shows number of children. right. එතකොට දැන් තිරස් අක්ෂය විස්තර කරා, සිරස් අක්ෂය විස්තර කරා. දැන් අපි කතා කරන්න යනවා එකතුව ගැන. The total number of children like වැඩිම ළමයි එකතුව. ළමයික එකතුව. The total number of children is ළමයික එකතුව කොච්චරද? The total number of children is එකතු කරලා බලමු අපි කීයද එන්නේ කියලා. පළමුවෙන්ම 50ක් ඉන්නවා 50යි. ඊට පස්සේ 42යි. right. ඊට පස්සේ 20ක එකකුයි ඉන්නේ නේද? right. එතකොට 50 51යි 50යි 42යි 80යි. එතකොට 130යි 150ක් තමයි එන්නේ පිළිතුර නේද? right. right. එතකොට නෑ නේද 30ක් ඉන්නවා නේද අතන 100 yes ඉර ගහලා තියෙන විදිහට නම් 30ක් තමයි තියෙන්නේ එතන 20 නෙවෙයි 30යි. ඔව් එතකොට 50යි 80යි 130යි 160ක් ඉන්නවා. right. The total number of children is 160. වචනෙම ලියමු ඉතින් නේ. ඊට පස්සේ අපි කතා කරනවා පුතේ වැඩිම ළමයි ගානක් කැමති කාටද කියලා බලන්න. The highest number of children like වැඩිම ළමයි ගානක් කැමති dog. The dog කිව්වනම් වැඩිය හොඳයි. ඊට පස්සේ සංඛ්‍යාව දානවා අපි. It is කියලා 50යි. right. මේ පිළිතුරු ටික හරිද කියලා බලා ගන්න. ඔයාගේ උත්තර ටික හරිද බලා ගන්න පුතේ. හොඳයි අපි දැන් බලමු ඊළඟ වාක්‍ය ටික කොහොමද වෙන්නේ කියලා පුතේ. right. ඊට පස්සේ අපි ගන්නවා අඩුම ළමයි ගානක් කැමති the least number of children like
The least number of children like අඩුම ළමයි ගානක් කාටද කැමති? මං හිතන්නේ ගෙදර ඉන්න එළදෙන්නට වෙන්නේ නැති. right okay. එයාලා ගෙවල් වල එළදෙන්න ඉන්නවත් දන්නේ නැහැ. ළමයි ටික දෙනෙක් කැමති. කවුද? right. කවු හරි හොඳ සතෙක්. right. හොඳයි. එතකොට අපි බලමු කවුට කොච්චර කැමතිද කියලා. It is කීයයිද තිබුණේ පුතේ? 30යිද 20යිද? right. පේන විදිහට 30 වගේ නේද? 30 වලට නේ ආ කරලා තියෙන්නේ. It is 30. It is 30. It is 30. right. දැන් මේ දක්වා වැඩි ලස්සනට ආවා. දැන් එතනින් පස්සේ more සහ less දෙක මේක එක සම්මතයක් නෑ පුතේ more සහ less. ඔයාට වැඩි ඕනම එකකුයි අඩු ඕනම එකකුයි අරන් සසඳන්න පුළුවන් more එකේදී. less එකේදී අඩු එකකුයි වැඩි එකකුයි අරන් සසඳන්න. ඒක මෙන්න මේ දෙකම විය යුතුයි කියලා සම්මතයක් නෑ. ඕනෑම වැඩි එකකුයි අඩු එකකුයි අරන් සසඳන්න. ඒක කිසිම ගැටලුවක් නෑ. මම මෙතන ඔයාලට පොඩ්ඩක් මේක පැහැදිලි වීම සඳහා පමණක් මම දෙකක් අරගෙන කතා කරනවා. More children like rabbit than cow. එළදෙනට වඩා හාවට කැමති. දැන් මම කියනවා වෙනස මෙච්චරයි. The difference is වෙනස අරගෙන බලන්න හාවගේ එළදෙනගේ. වෙනස කන් දෙකක් තියෙනවා මෙයාට දිගම දෙක අරයට අන් දෙකක් තියෙනවා කියලා කියන්න එපා. වෙනස මේ දෙකේ 10යි නේද? 10. The difference is 10. right. දැන් වැඩි එකකුයි අඩු එකකුයි ගත්තා. දැන් අඩු එකකුයි වැඩි එකකුයි ගමු. less එක. less children like අඩු එකකුයි වැඩි එකකුයි. අපි ගමු හාවයි dog වයි නේද? less children like rabbit අඩු එක ඉස්සෙල්ලා rabbit than dog. වෙනස තමයි හාවගේ බල්ලගේ වෙනස. හාව අඩු එක්කෙනා ඉස්සෙල්ලා දැම්මා වැඩි එක්කෙනා පස්සේ දැම්මා less නිසා හාව 40යි බල්ලා 50යි. එතකොට the difference is 10 ම තමයි. ඉතින් අවසාන වශයෙන් අපේ අර අවසාන වාක්‍ය පුතේ මම හිතනවා ඔයාලා යමක් ගොඩනගන්න ඇති අවසාන වාක්‍ය වශයෙන්. කාරණාව කෙසේ වෙතත් මමත් අවසාන වාක්‍යයක් ලියන්නම්. by studying the above bar chart we can see that the highest number of children like වැඩිම ළමයි ගානක් කැමති මොනවටද පුතේ? මොනවටද නෙවෙයි කාටද? බව්වට නේද? by studying the above bar chart we can see that the highest number of children නැත්තම් most favorite කියන වචනේ උනත් ගන්න කමක් නැහැ. කිසි ගැටලුවක් නැහැ. ඔයාලා කැමති එකක් ගන්න. most favorite කියන වචන ගන්න. නැත්තම් the highest number of children like ගන්න. ඔය දෙකම එකයි. the highest number of children like the dog බල්ලට. right. ඔන්න ඔහොමයි like dog. right. ඔන්න ඔහොමයි පුතේ පිළිතුරු ටික. ඔයාලගේ පිළිතුරු මේ විදියට ඇවිල්ලා තියෙනවා නම් ඔයාට ලකුණු 10න් 10ට ආසන්නව ඇවිල්ලා ඇති පුතේ. right. ඉතින් ඔන්න ඔහොමයි අපේ ඒ පිළිතුර පෙළ ගැස්සුනේ. අපි දැන් මේ හා සමග මීට සමගාමීව ගියපු පාස් පේපර් ප්‍රශ්නයකට එන්න අවශ්‍යයි. ඒ සඳහා අවසාන වශයෙන් මම තව එක ප්‍රශ්නයක් ඔයාලට
මේකේ දාන්නම්. මේක ඔයාලා කරන්න ඕනේ. හැබැයි වෙනස් වෙන තැන් ටික විතරයි මම මෙතෙන්දී සාකච්ඡා කරන්නේ. මෙතුවක් වෙලා මුළු වාක්‍ය පිටින්ම මම ඔයත් එක්ක සාකච්ඡා කරගෙන ආවට මෙතෙන් සිට ඉස්සරහට මම කතා කරන්නේ ඔයාලට මේ රටාවෙන් අපගමනය වෙන වෙනස් වෙන රටාව විතරයි. මින් ඉදිරියට හැම වාක්‍යයක් ගානෙම කියවෙන්නේ නැහැ. හරි පුතේ මේක අපි දාගමු නේද? ඔයාලට පේනව නේද? මම පොඩි chart එකක් දීලා තියෙනවා bar chart එකක් මේ වෙද්දී. මේ bar chart එක දාගන්න ඊළඟ bar chart එක මේක. The following bar chart shows පහත bar chart එකේ පෙන්නන්නේ the musical instruments සංගීත භාණ්ඩ played by the musicians. මේ කවුරු විසින්ද මේවා play කරන්නේ? musician සංගීතඥයෝ විසින්. කොහෙද? in an orchestra. වාද්‍ය වෘන්දයක ඉන්න සංගීතඥයෝ play කරන වාද්‍ය භාණ්ඩ ටික තමයි තියෙන්නේ. instrument එක තියෙනවා යට. අනිත් පැත්තේ yes instruments ටික යට තියෙනවා පුතේ. ඒ කියන්නේ තිරස් අක්ෂය horizontal එකේ vertical axis එකේ එන්නේ number of musicians. ඉතින් හතර දෙනෙක් කැමතිලු හතර දෙනෙක් කැමති නෙවෙයි හතර දෙනෙක් play කරනවා violin එක. තුන් දෙනෙක් play කරනවා flute එක එහෙම නැත්නම් බටනලාව. ඒ වගේම drums ගහනවා දෙන්නෙක්. ආයෙමත් ගිටාර් ගහනවා තව තුන් දෙනෙක්. ඉතින් මේ විදිහට අපි chart එක ඉක්මනින් design කරගමු පුතේ. ඊට පස්සේ ඔයාලා උත්සාහ කරන්නකො මේකේ පිළිතුර ගොඩනගන්න. මම වෙනස පැහැදිලි කරන්නම්. ඔයාලා මෙතන ඔයාලගේ පිළිතුර ගොඩනගන්න උත්සාහ කරන්න පුතේ ඉක්මනින්. හොඳයි පුතේ අපි මේකේ උත්තරේ කතා කරන්න කලින් මෙන්න මේ දේවල් මතක තියාගන්න ඕනේ. මොකක්ද? The following bar chart shows the musical instruments played by the musicians. පුතේ මේවායේදී දැන් බලන්න ඉස්සෙල්ලා දෙකේම favorite කැමැත්ත ගැනයි කිව්වේ. නමුත් මේ කියන ක්‍රියාපදේ played කියන එක play කරනවා. හරියට අවධානයෙන් බලන්න හැමතිස්සෙම වාක්‍ය දිහා. එතකොට මේකේ හැම රූල් එකම ඔයා play කියන එක වෙනුවට like කියන එක ලිව්වොත් සම්පූර්ණයෙන් වැරදි. අනිත් එක මෙතන ඉන්නවා musiciansලා. ඔයා මෙතන students කියන එක යොදාගත්තොත් ඒකත් වැරදි. එතකොට අපි ගමු මෙහෙම the highest number of students like කියන එකනේ අපි ගොඩක් ඒවා ලියන්නේ. නමුත් මෙතන the highest number of students like කිව්වොත් වැරදි. the highest number of musicians මෙතන ඉන්නේ පුතේ. like නුන් නෙවෙයි played play. the highest number of musicians play. මේ දීලා තියෙන ක්‍රියාපදේ මුල් ස්වරූපය ගන්න ඕන. the highest number of musicians play. මම හිතනවා අවබෝධ වෙන්න ඇති කියලා මගේ දරුවන්ට මේක කොහොමද වෙන්නේ කියලා. එතකොට the least number of musicians play and equal number of musicians play. අන්න ඒ විදියට මේක හදා ගන්න ඕන. දැන් එතකොට මේකේ උත්තරේ මම දෙන්නේ නැහැ සම්පූර්ණයෙන්ම. මම වෙනස් වෙන්න පුළුවන් තැන් දෙක විතරයි නැවත කියන්නම්. ආයි පාරක්. පළවෙනි වාක්‍යය ඔබට කිසිම අවුලක් නැතුව ලියා ගන්න පුළුවන්. දෙවෙනි වාක්‍යය සහ තුන්වෙනි වාක්‍යයත් ඔබට ලියන්න පුළුවන්. නමුත් හතරවෙනි වාක්‍යයේ ඉඳන් total number එකක් ලියන්න පුළුවන් නේ. total number of හැබැයි එතනත් students නෙමෙයි. total number of musicians. ඒක හොඳ අවධානයෙන් ලියන්න ඕනේ. මේකේ අවධානය හොඳට බලනවා. ඊට පස්සේ පුතේ the highest number of musicians like නෙමේ ක්‍රියාපදේ මෙතන played කියලා තියෙන නිසා play වැඩිම musicians ලා ගන්න play කරන්නේ මේක. හරිද? the highest number of musicians play. එතකොට මේ රටාවෙන් යන්න ඕන. දැන් මෙතන සමහර වෙලාවට තිබුණා කියමු the following bar chart shows the languages spoken by. එතකොට අන්න බලන්න. the languages spoken by a group of අපි හිතමු tourists. එතකොට පුතේ අන්න ඒ වගේ එකක් තිබුණොත් අපිට කියන්න පුළුවන් වැඩිම ටුවරිස්ට්ලා ගානක් කතා කරන්නේ. the highest number of tourists spoken කියලානේ මෙතන තිබුණා කිව්වේ මම. spoken කියලා තිබුණා speak. the highest number of tourists speak. the least number of tourists speak. an equal number of tourists speak. අන්නේ විදිහට හැමතිස්සෙම මතක තියාගන්න like කියන එකම නෙමෙයි ක්‍රියාව හඳුනාගෙන ඉන්න. ක්‍රියාව තියෙන සාමාන්‍ය past participle එකෙන් played spoken වගේ played spoken eaten ඒ වගේ තියෙන්නේ. හැබැයි ඒක මුල් ස්වරූපයට හරව ගන්න. the highest number of musicians play මෙතෙන්දී. හරිනේ? ඔයාලගේ පිළිතුර හරියට ලියලා පුතේ. හරියට පිළිතුර ලියලා මට WhatsApp එකක් දාන්න. ඉහත දීලා තියෙනවා WhatsApp number එක ඉහළ තියෙනවා. ඔයාලා එවන WhatsApp එකේ තියෙන ගැටලු මම බලලා ඔයාලා එවන message එකේ තියෙන වැරදි බලලා මම නිවැරදි පිළිතුර ඔයාලට WhatsApp කරන්න. ඉතින් මේකේ පිළිතුර මම මෙතන දෙන්න යන්නේ නැහැ. එතකොට මේක සම්පූර්ණයෙන්ම ඔයාලට කියා දුන්නොත් ඔයාලට හිතන්න දේවල් නැති වෙනවා පුතේ. ඒ නිසා
මේකේ පිළිතුර මම දෙන්නේ නැහැ. ඔයාලා මට ඔයාගේ පිළිතුර ලියලා WhatsApp එකක් දාන්න. මේ වීඩියෝ එක හොඳට බලලා ඔයාගේ අනිත් notes නුත් බලලා මම අද කියා දීපු අනිත් notes දෙකක් බලලා WhatsApp එකක් දාන්න මට ඔයාගේ පිළිතුර මේක සම්බන්ධයෙන්. තියෙන වැරදි ඔක්කොම නිවැරදි කළා මම ඊටාම ඉක්මනට අනිත් පැත්තට ඔයාට පිළිතුර ලැබෙන සලස්වන්නම්. ඒ නිසා හොඳම දේ ඔයා පිළිතුර ලියලා WhatsApp එකක් දාන්න මේ ඉහළ තියෙන මගේ WhatsApp නම්බර් එකට. ඔන්න එක ප්‍රශ්නයක් තමයි මේ. තව වර්ක් එකක් දෙනවා, තව හෝම්වර්ක් එකක්. මේකත් කරන්න පුතේ. මේකත් කරලා ඒකත් මට WhatsApp එකක් දෙන්න. එතකොට මම ඒකෙත් පිළිතුර බලලා ඔයාට උත්තරේ දෙන්නම්. ඔන්න පුතේ තවත් එක් ප්‍රශ්නයක් ලබා දීලා තියෙනවා. මේ ප්‍රශ්නේ ඔයාගේ අවබෝධය පොඩ්ඩක් වැඩි කරවීම සඳහා සිරස් සහ තිරස් අක්ෂර දෙක නම් කරලවත් නැහැ. හේතුවක් තියෙනවා මේක නම් නොකර ඉන්න. හේතුව තමයි ඔයාලට යමක් මේකේ අවබෝධ කරගන්න තවත් අවකාශය ලබා දෙන්න තමයි මම මේක අක්ෂර පවා නම් නොකර ලබා දුන්නේ. මේක ටිකක් ඇඩ්වාන්ස් එකක් කියලා මම හිතනවා. නමුත් ඇඩ්වාන්ස් කිව්වට මේකේ ගොඩක් දේවල් තියෙනවා පුතේ හිතන්න. අපි බලමු. හරි පහසුවෙන් මේක ලියා ගන්න පුළුවන් ඒ වුණාට. මේකේ බලන්න ඕන දේ තමයි මම දීලා තියෙන ප්‍රශ්න නැවත කියන්නම්. මෙතන එළිය වැටලා නිසා චුට්ටක් පේන්නේ නැතුව ඇති. The following bar chart shows පහත bar chart එකේ පෙන්නන්නේ the leisure time activities. The leisure time activities අපි කියනවා විවේක වේලාවට කරන වැඩ. The leisure time activities of the teachers. The leisure time activities of the teachers of Royal English School Colombo. කොළඹ Royal English School එකේ ටීචර්ස්ලා leisure time activities වලට කරන දේවල් තමයි ඔය තියෙන්නේ. leisure time එකට කරන වැඩ. right. එතකොට අපි ඒ ටික දාගත්තා. එතකොට මෙතන ඔයාලට පේනවා මේ පැත්තේ ඉන්නේ ගුරුවරු ගාන කියන එක පේනවා. number of teachers කියන එක. අනිත් පැත්තේ මොනවද කියන එක ඔයා තීරණය කරගන්න. right. ඊට පස්සේ මෙතන 20 දෙනෙක් කැමති cycling වලට, 40 දෙනෙක් swimming වලට, 30 දෙනෙක් කැමති reading සහ hiking කියන දෙකට. reading සහ hiking කියන දෙකට 30 දෙනෙක් කැමති. එතකොට මේකේ ඔයාලා ප්‍රායෝගික ප්‍රශ්නයට මුහුණ දෙනවා. ප්‍රායෝගික ප්‍රශ්නයකට මුහුණ දෙනවා. මොකද හේතුව ක්‍රියාපදයක් නෑ ප්‍රශ්න. මේකේ ප්‍රශ්නේ බලන්නකෝ. මෙයාලා කරන ක්‍රියාවක් නෙමෙයි තියෙන්නේ. shows the leisure time activities. leisure time activities මේකේ පෙන්නන්නේ. leisure time activities ක්‍රියාවන් ටිකක්. ඔව් leisure time activities තමයි මේකේ පෙන්නන්නේ. හැබැයි කරන දෙයක් මෙතන කියලා නෑ. කරන දේවල් ටික තියෙන්නේ මෙන්න මේ යට x අක්ෂයේ. cycling, swimming, reading, hiking. දැන් කොහොමද මේක කරන්නේ? මාර ප්‍රශ්නයක්. දැන් පළවෙනි වාක්‍ය ටික ගොඩනගා ගැනීම අවුලක් නෑ. The above bar chart shows කියන එක ලියා ගන්න පුළුවන්. The horizontal axis ලියා ගන්න පුළුවන්. The vertical axis ලියා ගන්න පුළුවන්. The total number of ලියා ගන්න පුළුවන්. හැබැයි the highest number of කොහොමද ලියන්නේ? The highest number of teachers like the මෙතන. like නෙමෙයි. කැමැත්තක් ගැන කොහේවත් මේක කියවෙන්නේ නැහැ. මෙතන කියන්නේ shows the leisure time activities of teachers. එයාලා කරන ක්‍රියා ටිකනේ right. මම පොඩි උපදේශයක් දෙන්නම්. මෙන්න මේ විදියට යට මේ විදියට යම්කිසි ක්‍රියා ටිකක් leisure time activities වෙන්න පුළුවන්. මොකක් හරි යම් ක්‍රියාවන් ටිකක් තියෙනවා නම් ing එක. මේ ඔක්කොම තියෙන ing රටාවෙන්. ing රටාවෙන් නොතිබ්බනම් මේක ගැටලුවක් වෙන්නේ නැහැ. cycling, swimming, reading, hiking. ing රටාවෙන් තියෙනවා නම් පුතේ මෙන්න මේ උපදේශ ඔළුවට ගන්න හොඳට. The highest number of teachers cycling කිව්වොත් කැතයි නේද? cycling කිව්වොත් කැතයි. සම්පූර්ණ කැතයි. cycle කියලා තිබුණා නම් අවුලක් නැහැ. එහෙම ගන්න පුළුවන්. නමුත් මෙතන තියෙන cycling ing. ඒ නිසා මෙන්න මේ උපදේශ හොඳට මතක තියාගන්න. ing වලින් තියෙනවා නම් මේ x අක්ෂය නම් කරලා එක එක ස්තම්භ ඔයාට ගන්න පුළුවන් do කියන වචනේ අමතරේ දාන්න. The highest number of teachers do cycling. The least cycling නෙමෙයි swimming නේ highest number of. ඔව්. එතකොට swimming. The least number of teachers do cycling. එතකොට do කියන එක හැමතිස්සෙම ඔය cycling, swimming වගේ දාන්න අවශ්‍ය වෙන තැනට ඉස්සෙල්ලා do කියන එක දාලා ලියන්න. ඉතින් මේකෙත් පිළිතුර ඔයාලා ලියලා මට එවනකම් මම බලන් ඉන්නවා. ඔයාලා මේක ෆුල් ස්කැප් එකක නැත්නම් මොකක් හරි කඩදාසියක මේක ලියලා පැහැදිලිව මට
ෆොටෝ එකක් දාලා මේ ඉහත දැක්වෙන නම්බර් එකට WhatsApp එකක් දාන්න. ඊට පස්සේ ඔයා නිවැරදිද, ඔයා වැරදිද, ඔයාගේ අඩුපාඩු මොනවද පැහැදිලිව කතා කරලා මම ඔයාලට පිළිතුරු ටික එවන්නම් පුතේ. right. ඉතින් මේ ආකාරයට මේ ටික අවසන් කරලා ඔයාලා යන්න ඕනේ අනිවාර්යයෙන්ම bar charts ඔයාලගේ ටෙක්ස්ට් බුක් ඉස්කෝලේ ටෙක්ස්ට් බුක් එකේ තිබුණ grade 10 වලදී 10 වල දෙකක් තියෙනවා. ඒ දෙක විස්තර කරන්න බලන්න. ඊට පස්සේ පාස් පේපර්ස් වලක් තියෙනවා. නමුත් මම අද එක සැරේට පාස් පේපර් එකේ තියෙන දේවල් කියා දෙන එක හරි නෑ. මම මේ ටික ඔයාලා පර්ෆෙක්ට් කරවන්න ඕනේ. මේ ටික හරියට පොලිෂ් කරලා විතරයි මට පාස් පේපර් එකේ තියෙන එක සැරේටම කියන්න පුළුවන්. මොකද පාස් පේපර් එකේ තියෙන සමහර ඒවා ස්තම්භ දෙක තියෙන ඒවා. දැන් මේ ප්‍රශ්නය දක්වා කරගත්තොත් මගේ දරුවන්ට පුළුවන් අර ස්තම්භ දෙක තියෙන ඒවා හැර අනෙකුත් සියලුම ස්තම්භ ප්‍රස්ථාර කරන්න පුළුවන්. අර ගර්ල්ස් බොයිස් වගේ ස්තම්භ දෙක තියෙන සමහර ඒවා තියෙනවා. ඒ ටික හැර අනිත් සියලුම bar charts කරන්න හැකි විය යුතුයි මේක අවසන් වුණොත්. මේ ප්‍රශ්නේත් හරියට කරන්න. මේ ප්‍රශ්නේ මීට කලින් එකයි මට කරලා WhatsApp එකක් දාන්න. දාලා ඒවයි වැරදි නිවැරදි කරාට පස්සේ ඊළඟට අර ද්විත්ව ස්තම්භ තියෙන ඒවා තියෙන්නේ. අර ඩබල් බාර් තියෙන ඒවා තියෙනවනේ. එතකොට අන්න ඒ වගේ ඩබල් බාර් charts වල ක්‍රමේ ඊට පස්සේ මට ඔයාලට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. දැන් ඒකත් මෙතෙන්දි කියා දුන්නොත් ඔබට මේ සියල්ල ව්‍යාකූල වෙලා යනවා. මොකද ඔයාලගේ මනස අනුව තේරුම් අරගෙන තමයි මේ දේවල් කතා කරන්න ඕනේ. එහෙම නැතුව මම අර ඉගැන්විය යුතු නිසා ඒකත් කතා කරොත් මේ අවස්ථාවේ ඔයාට මේ ඔක්කොම ඔළුවේ ගොඩ ගැහිලා ඒකත් හරියන්නේ නැහැ මේකත් හරියන්නේ නැහැ. ඒ නිසා දැන් කතා කරන්නේ මේ ටික විතරයි. මේක හරියට කරලා පිළිතුරු එව්වට පස්සේ මම අන්න ද්විත්ව ස්තම්භය ගැන මම වෙනමම සෙෂන් එකක් කරනවා. right. මේ දෙකට පිළිතුරු ටික මට එවන්න පුතේ. අපි යමු ඊළඟට pie charts වලට. අපි යන්නේ වෘත ප්‍රස්ථාර pie charts. හොඳයි pie charts ගැන කතා කරන්නට සූදානම් වෙන්නේ පුතේ. ඔබට යමක් පේනවා ඇති මෙතන බෝඩ් එකේ. pie charts ගැන කතා කරද්දී ඔයාට පේනවා ඇති මේ pie charts සම්බන්ධයෙන් මම ලියලා තියෙනවා number වෙනුවට percentage කියන එක යොදා ගන්න කියලා. number වෙනුවට percentage 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 number වෙනුවට percentage කියන වචනය යොදා ගන්න. එතකොට අපි bar charts වල කතා කරා the highest number of the least number of. එතකොට මේ number කියන පදය වෙනුවට අපි මේ જાතියේදී පාවිච්චි කරන්නේ පුතේ percentage කියන වචනය. මම උදාහරණයක් මෙතන දෙනවා the highest percentage, the least percentage, an equal percentage. ඒ නිසා මතක තියාගන්න මේ වර්ගයේදී අපි the highest number of, least number of, equal number of ඒව නැහැ. percentage කියන වචනයයි යොදාගන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේම මේකෙදි වාක්‍ය තුනක් අපිට අතපසු වෙනවා නැති වෙනවා. මොනවද? horizontal axis අපිට තිරස් අක්ෂය නම් කරන්න අවශ්‍ය නැහැ. මොකද වෘත්තයක අක්ෂ නැහැ. vertical axis අපිට කතා කරන්න බෑ සිරස් අක්ෂය. වෘතයේ සිරස් අක්ෂයක් හොයන්න හම්බ වෙන්නේ නැහැ. total එක ගැන කතා කරන්නේ නැහැ. ඇයි total කතා කරන්නේ නැත්තේ? ප්‍රධාන හේතුවක් නිසා total එක කතා කරන්නේ නැත්තේ මේ වෘත ප්‍රස්ථාරවල කීය වුණත් 100% කියන එක සම්පූර්ණ වෙනවා. ප්‍රතිශත වලින් දෙන්නේ 100% තමයි සම්පූර්ණ වෙන්නේ. අමුතුවෙන් total එකක් කියන්න අවශ්‍ය නැහැ. හොඳයි මේ ටික දාගන්න number වෙනුවට percentage පදය යෙදෙනවා කියන එක horizontal axis, vertical axis සහ total කියන ඒවා යෙදෙන්නේ නැහැ කියන එක. ඉතින් මේකටත් අපි එක උදාහරණයක් කරමු. මේ උදාහරණය කරාට පස්සේ ඔයාලට ඕන තරම් මේ જાති ඒවා කරන්න හැකියාව ලැබෙනවා. right. okay take down this මේ ටික දාගන්න පුතේ. හොඳයි පුතේ මේ ප්‍රශ්නේ දිහා බලන්න. මේ ප්‍රශ්නේ ඔයාලට පේනවා ඇති. මොකක්ද පේන්නේ? ප්‍රශ්නේ පේනවා the following pie chart shows පහත වෘත ප්‍රස්ථාරය පෙන්눔 කරනවා කියලා කියනවා පුතේ. මොනවද පහත වෘත ප්‍රස්ථාරය පෙන්වන්නේ? the following pie chart shows the favorite sports of a group of students. පන්තියක කොහේ හරි තැනක ළමයි කණ්ඩායමකගේ කැමැතිම ක්‍රීඩාවන් ටිකයි මේක පෙන්වන්නේ. එතනින් 125 දෙනෙක් කැමති ෆුට්බෝල් වලට, ඒ වගේම තවත් 125ක් කැමති ක්‍රිකට් වලට. ඒ වගේම 10%ක් වොලිබෝල් වලට කැමති වෙන අතරේ 140ක් කැමති වෙනවා බැඩ්මින්ටන් වලට. ඉතින් අන්න ඒ හේතුව නිසා අපි බලනවා කොහොමද මේකේ පිළිතුරු ලියන්නේ. මෙන්න මේ pie chart එක සියලුම දෙනා හරියටම ඇඳ ගන්න. මේක හොඳට පැහැදිලිව ඇඳ ගන්න.
ප්‍රශ්නයක් ලියා ගන්න. ලියාගෙන අපි බලමු මේ කොහොමද කරන්නේ කියලා. හොඳයි අපි මේකේ පිළිතුර දැන් සකස් වෙන විදිය බලමු. ඔයාලා මේක ලියාගත්ත නිසා මට මේක ඉරේස් කරන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් පළවෙනි වාක්‍ය ගොඩනගමු. පළවෙනි වාක්‍ය ගොඩනගන්නයි හදන්නේ. right. හොඳයි පළවෙනි වාක්‍ය ගොඩනගමු. The following pie chart shows the favorite sports. right. සුපුරුදු පරිදිම following වෙනුවට above දාලා ලියන එකයි තියෙන්නේ. හරි ලේසි. number 1 the above The above pie chart shows the favorite The following pie chart shows the favorite මොකක්ද? Shows the favorite sports of a group of students. ළමයි කණ්ඩායමක් කැමතිම ස්පෝර්ට්ස් ටික තමයි මේ ටික දීලා තියෙන්නේ. මෙතන දීලා තියෙන්නේ. හොඳයි. දැන් ඒක දුන්නා කියලා හරියද? right. ඊට පස්සේ දෙවෙනි වාක්‍යය හදන්න ඕනේ. දැන් මේකේ වාක්‍ය හැදිල්ලේ ලොකු ගැටලුවක් වෙනවා. වචන ගාන එන්නේ නැහැ. මාර ප්‍රශ්නයක්. ඇයි ඉතින් වාක්‍ය තුනක් මෙහෙන් පිටින්ම අයින් වෙනවනේ. හරි සරල ක්‍රමයක් කියන්නේ යන්නේ එකින් එක විස්තර කරන්න පටන් ගමු. ක්‍රමය සංඛ්‍යාව දාන්න 10%න් අඩුමකින් පටන් ගමු. 10% කෙලින්ම ලියන්න පුළුවන්. like 10%ක් කැමති volleyball. Ten percent like volleyball. 10% කැමති volleyball වලට. ඒ වගේම 25% like මොනවද? cricket and football. ඊට පස්සේ 40% like badminton. එතෙන් සිට ඉතුරු දේවල් ටික ওই විදියටම අර කලින් එකේ විදියටමයි යන්නේ. The highest number of කියලානේ අපි කලින් එකේ ලිව්වේ පුතේ. number වෙනුවට the highest percentage කියලා දාන්න. The highest percentage of මෙතන ඉන්නේ students නේ. students. The highest percentage of students like badminton. it is කියලා ගාන දාන්න එපා. මොකද කලින් විස්තරත් කරලා තියෙනවා ගණන් ටික. it is කියලා ගණන් දාන්න එපා කිසිම එකක. The highest percentage of students like badminton. ඊට පස්සේ the least percentage of students like volleyball. ඊට පස්සේ an equal percentage of students like cricket and football. ඔන්න ඔය ටික හරියට හදාගන්න ඕනේ. හොඳයි පුතේ මෙන්න ඉතුරු වාක්‍ය ටිකත් මම දැම්මා. The highest percentage of students like badminton. මෙතන ළමයිගෙන් වැඩිම ප්‍රතිශතයක් කැමති badminton වලට. ඉතින් like කියන එක මේකෙන්දී නම් ආව. නමුත් like කියන එක නොයනේව තියෙන බව මම කලින් කතා කර වාචාර්ට්ස් වලදී like වෙනුවට වෙන ක්‍රියාපද එන්න පුළුවන් කියන එක කතා කරේ. ඒක ගැන හොඳ අවධානයෙන් ඉන්න. හැම එකම like වලින් මේ කියන්න බෑ. හොඳේ right.
The least percentage of students like volleyball. අඩුම ළමයි ගානක් කැමති ළමයි ප්‍රතිශතයක් කැමති volleyball වලට. An equal percentage of students like cricket and football. සමාන සිසුන් ප්‍රතිශතයක් කැමති cricket සහ පාපන්දු වලට. ඊළඟට මෙතන කියලා තියෙනවා more සහ less දෙකයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ. More students like cricket than volleyball. cricket වලට වැඩි ළමයි ගානක් කැමති volleyball වලට වඩා. cricket වලට කැමති වැඩියෙන් volleyball වලට වඩා. ඊට පස්සේ වෙනස අපි කියලා තියෙනවා the difference is 15%. අඩු එකයි වැඩි එකයි අතර වෙනස අරගෙන තියෙන්නේ. මේක දාගන්න පුතේ මේ වාක්‍ය ටික හරියට දාගන්න. මොකද අපිට තව වාක්‍ය දෙකක් ඉතුරු වෙලා තියෙනවා මේ සම්බන්ධයෙන්. මේ දෙකත් මම දාන්නම්. මේ ටික ටක් ගාලා දාගන්න. right පුතේ මේ එහෙමනම් අපි යමු ඉස්සරහට මම හිතනවා ඔයාලා මේක දාගෙන ඇති කියලා අපි යමු ඊළඟ පියවරට අපේ ඊළඟ පියවරටයි මේ යන්නට සූදානම් වෙන්නේ සියලුම දෙනා බලා ගන්න ඊළඟ වාක්‍ය මො එකක් ලියලානේ තියෙන්නේ අපි බලමු දැන් ලෙස් එක ලියන්න අඩු එකකුයි වැඩි එකකුයි අරන් සංසන්දනය කරන් තියෙන්නේ මේවා මොනවද නේ less students like අඩු එකක් අරන් බලමු cricket ගමුද badminton එක නේ like cricket අඩු එක ඉස්සෙල්ලා ගමු cricket less students like cricket than badminton cricket වලට කීයද badminton වලට කීයද badminton 40යි cricket 25යි ඒත් වෙනස කීයද 15යි the difference is 15 ම තමයි එතන the difference is 15 ම තමයි ඒකෙත් yes 15% තියෙන්න ඕන හොඳයි අරකෙත් yes හොඳයි 15% වචනෙන් ලිව්වත් කමක් නැහැ හොඳයි වචනෙන් ලිව්වත් වැඩිය හොඳයි මම ඉලක්කමෙන් ලිව්වේ ඉක්මනින් අවශ්‍ය නිසා ඊට පස්සේ අන්තිමට දානවනේ අපේ අර සුපුරුදු කතාව කතාව දාන්න කලින් අපි equal එකක් ලියලා තියෙනවා ඒ ටික ලියලා තියෙනවා දැන් මේ මෙතන මේ අවසාන කතාව කියන්න ඕන අවසාන කතාව තමයි පුතේ මේ by studying එක අපේ අර සුපුරුදු වාක්‍ය by studying the above pie chart we can see that the most favorite sport is badminton. ඉතින් අවසන් වාක්‍යයත් ඔන්න ඔහොම ලියවුණා. හරි පහසුයි මේක. ඉතින් pie charts කියන වර්ගය අර bar charts වලටත් වඩා පොඩි පහසුවක් තියෙනවා. මේ ටික දාගන්න පුතේ ටක් ගාලා. මම මේකෙනුත් ඔයාලට පුංචි ඇක්ටිවිටි එකක් දෙන්නම් මේක අවසන් වුණාට පස්සේ
හොඳයි. අපි පුතේ එහෙමනම් ඊළඟ ප්‍රශ්නෙට යමු. පුතේ මේ මෙන්න ඊළඟ ප්‍රශ්නයයි මේ දීලා තියෙන්නේ චුට්ටක් බලන්නකෝ. The following pie chart shows the books read by the members of a library. පුස්තකාලයක සමාජිකයන් විසින් කියවන පොත් වර්ග තමයි පුතේ මේ දාලා තියෙන්නේ. 125 දෙනෙක් ඩිටෙක්ටිව් ස්ටෝරීස් කියවනවා. ඒ මොනවද? ඩිටෙක්ටිව් ස්ටෝරීස් කියන්නේ රහස් පරීක්ෂක කතා. ඔයාලා හැමෝම කියවන ෂර්ලොක් හෝම්ස් නේ දැකලා තියෙනවනේ නේ. right. ඊට පස්සේ 25% කට්ටිය කියවන්නේ පුතේ novels නවකතා. ඊට පස්සේ 30% of the students කියවනවා magazines සංගරා. ඒ වගේම 20% of the students අපි දන්නවා කියවන්නේ encyclopedias. encyclopedias ඒ කියන්නේ විශ්වකෝෂ. ඉතින් මම මගේ දරුවන්ට කියනවා මේක තනියම කරන්න. අර විදියටම තනියම කරලා මට පිළිතුර එවන්න. අර උඩ තියෙන WhatsApp number එකට ඔයාගේ උත්තරය full scap එකක half sheet එකක එහෙම නැත්නම් ඕනෙම කොලයක ලියලා පිළිතුර විතරක් මට WhatsApp එකක් දාන්න. මෙන්න මගේ උත්තරය කියලා. එතකොට මම ඔයාගේ තියෙන වැරදි බලලා ඔයාට කියන්නම්. ඒ වගේම හරියට ලියන්න නම් මේකේ තියෙන ඕන නිවැරදි විය යුතු තැන් ටික මම ඔයාට WhatsApp එකක් දාන්න නැවත නිවැරදි කරලා. right. ඉතින් මගේ දරුවෝ ටික මේක තනියම කරන්න ඕනේ. මොකද මේක හිතන්න දේවල් ගොඩක් තියෙනවා. අර කලින් මම කතා කරපු මොකක්ද මම කලින් කතා කරේ. ඔව් බාර් charts වල තිබ්බ එක්තරා secret set එකකුත් මේකේ ඔබලා තියෙනවායි පුතේ. ඒ නිසා මේ ටික මේ ප්‍රශ්නේ හරියට ලියාගෙන තනියම කරලා මට එවන්න ඕනේ. හරිනේ? අපි මේ ප්‍රශ්නේ පමණයි pie charts වලට කතා කරන්නේ. ඊළඟට මම යන්නේ tables වලට. tables කියන්නේ වගුවක් විස්තර කරනවා කියන එක ඉතින් ලොකු වැඩක්ද? ඔව් ලොකු වැඩක් තමයි නේ. right. අපි ඒකත් කතා කරමු. එතකොට මට අද ඔයාලගේ ටාගට් එක තියෙන්නේ කොහොම හරි ඔයාලට මේ හැම වර්ගෙම charts කියා දීලා අවසන් කරන්න. පුතේ මෙන්න පොඩි වැඩක්. tables කියන මාතෘකාව මම දාලා තියෙනවා බෝඩ් එකේ. tables කියන්නේ මොනවද tables කියන්නේ? table කියලා අපි මේසෙටත් කියවනේ. මේස නෙමෙයි tables කියන්නේ අපි කතා කරනවා වගු ගැනයි මේ කතා කරන්නේ. ඉතින් වගු ගත්තට පස්සේ මගේ පුතේ පේනවා ඇති විශේෂ දෙයක් කියලා තියෙනවා. there are හිස්තැනක් columns. එතකොට වගුවල පුතේ අර horizontal axis vertical axis කතන්දර විස්තර කරන්නේ නැහැ. අපි මේකේ කතා කරන විශේෂ දෙයක් තමයි මේකේ තියෙන මොනවද? columns ගණන. තීර ගණන. මෙච්චර තීර මේකේ තියෙනවා. මේ තීරුව මෙන්න මේ තරම් තියෙනවා. දැන් මේකේ නම් there are two columns කියන වාක්‍යය එනවා. එතකොට අක්ෂ නම් කිරීම වෙනුවට පුතේ there are මෙන්න මෙච්චර columns කියන එක දැම්මා. the first column shows පළවෙනි කොලම් එකේ විස්තර කරන්නේ මෙන්න මේකයි. the second column shows දෙවෙනි කොලම් එකේ විස්තර කරන්නේ මේකයි. එතකොට අර columns වල headings ටික ලියා ගන්න ඕනේ. ඒ ටික ලියලා සුපුරුදු පරිදිම total එක අනිත් දේවල් සියල්ලම මේ විදියට යනවා. වෙනසකට තියෙන්නේ there are මෙන්න මෙච්චර columns කියන එක සහ the first column shows the second column shows ඔන්නයි වෙනස්කම් දෙක විතරයි වෙනසක් තියෙන්නේ. ඉතින් මේකට මම හිතනවා ඔයාලට තනියම ලියා ගන්න පුළුවන් ඇති කියලා මගෙන් පුංචි උදව්වක් දෙන්නම්. මේක උත්තරේ නම් මම බෝඩ් එකේ ලියන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ලියන විදිය මම චොට්ටක් වචනෙන් කියන්නම්. The following table shows කියන එකේ following වෙනුවට above දාලා පළවෙනි වාක්‍ය ලියන්න. The above table shows the most favorite countries of a group of tourists. එතකොට පළවෙනි වාක්‍යය ඔයා ලියාගත්තා. දෙවෙනි වාක්‍යය දෙන්නේ පුතේ අර අක්ෂ නම් කිරීම වෙනුවට මේකේ දෙවෙනි එක මොකක්ද? The first column shows නෙමෙයි there are මෙන්න මේ columns ගන්න. There are two columns. වැඩියම ඕනේ නම් තව විස්තරයක් there are two columns in this table කියලා ගන්න බලන්න.
There are 2 columns. Number 3, third sentence එක හැදෙන්නේ පුතේ. The first column shows පළවෙනි column එකේ පෙන්නන්නේ the first column shows the countries. පළවෙනි column එකේ පෙන්නන්නේ රටවල්. මීළඟ වාක්‍ය the second column shows the number of tourists. මම මේ කියන දේවල් ටික ඔයා වීඩියෝ එක නවත්ත බලන්න කමක් නැහැ. නවත්ත බලන්න. එතකොට ඔයාට මේක වඩාත් පැහැදිලිව කරගන්න පුළුවන්. right. එතකොට මම වාක්‍ය ටික කිව්වා. පළවෙනි වාක්‍ය ගොඩ නැගුවේ the following table shows blah 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 එක the above table shows කියලා පළවෙනි වාක්‍යය ලියවෙනවා. ඒ වගේම දෙවෙනි වාක්‍ය there are මෙන්න මෙච්චරයි columns. තීර මෙච්චරයි කියලා ගාන දැම්මා. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නෙට එනවා the first column shows පළවෙනි column එකේ පෙන්නන්නේ අහවල් දේ. countries. The second column shows number of tourists. ඒ දක්වා ලිව්වා. එතනින් පස්සේ පුතේ the total number of tourists is ඊට පස්සේ the highest number of tourists like ඔක්කොම ටික bar chart එකේ ක්‍රමයටම කරන්න. The highest number of tourists like ඊට පස්සේ the least number of tourists like ඔක්කොම ටික bar chart එකේ විදියටම ඉතුරු ටික යන්න ඕනේ පුතේ. හරිනේ? කිසි වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. bar chart කියන වචනේ අර යෙදෙන අර අවසාන conclusion එක. එහෙම නැත්නම් නිගමනය ලියන වාක්‍ය විතරක් ටේබල් කියන වචනේ දාන්න එච්චරයි. ඉතින් මේක ඔයාලා තනියම කරන්න. මේක මහ ලොකු දෙයක් නෙවෙයි. ටේබල් එක විස්තර කරන එක ලොකු අවුලක් නෑ. මේක විස්තර කරලා පාස් පේපර්ස් වල මේකට අදාළ සියලුම ටේබල්ස් ටිකක් කරන්න. දැන් ඔයාලට පයි charts පාස් පේපර්ස් වල තියෙන සියලු පයි charts කරන්න පුළුවන්. පාස් පේපර්ස් වල තියෙන සියලුම ටේබල්ස් කරන්න පුළුවන් මේ අවස්ථාවේදීමයි පුතේ. ඒ වගේම පාස් පේපර්ස් වල තියෙන සියලුම bar charts ටික ඔබට කරන්න පුළුවන් ද්විත්ව ඒවා ඇර. ද්විත්ව ඒවා කිව්වේ අර girls boys වගේ තියෙන ජෝඩු තියෙන ඒවා තියෙනවා. ඒව හැර සියලු bar charts ඔබට කරන්න පුළුවන්. සියලු pie charts කරන්න පුළුවන්. සියලු tables කරන්න පුළුවන්. right. හොඳයි. මේක හරියට ලියලා මේකෙත් පිළිතුරු මගේ දරුවෝ ටික ඉහත දැක්වෙන WhatsApp number එකට WhatsApp කරන්න. මම බලලා වැරදි කරලා ඔබට නැවත දැනුම් දෙන්න. right. අපි යමු පුතේ ඊළඟ වර්ගයට. අපි යන්නේ වෙන් රූප සටහන්. මෙතුවක් කලකට මේ වෙන් රූප සටහන් කියන જાතිය O level exam එකට ආවේ නැහැ. වගකීමෙන් කියන්නේ ආවේ නැහැ. හැබැයි O level papers හදන අය හැමදාම අපිට කියන්න බෑනේ හැමදාම මේ දෙක තුනම දෙයිද? දෙන්නේ නැහැ. යාලටත් හිතන වෙලාවක් එනවා. හරි අපි දෙන්න ඕන ළමයින්ට වෙන් රූප සටහන. වෙලාවක ඒ වෙයි. එතකොට ඒක කොහොමද කරන්නේ? ආවොත් හැබැයි මතක තියාගන්න යුතු ප්‍රධාන දෙයක් තියෙනවා. පහුගිය අවුරුදු වල පලාත් පේපර් වල ළමයින්ට ආපු දෙයක් තමයි මේ වෙන් රූප සටහන. පහුගිය අවුරුදු වල ඇවිල්ලා තියෙනවා. එතකොට පුතේ අවදානමක් තියෙනවා O level වලට එන්නත්. එන්න ඉඩ තියෙනවා මේක ලොකු සම්භාවිතාවක් තියෙනවා O level වලට එන්න. ඉතින් අන්න ඒ නිසා වෙන් රූප සටහනක් විස්තර කිරීම ඔබ හොඳට තේරුම් අරන් ඉන්න ඕනේ. හැබැයි ඇයි මම මේක මේ තරම්ම වැදගත් කරලා කියන්නේ? මෙච්චර කලකට ආවේ නැත්නම් ඇයි මේ තරම්ම මේක හාරවුස්සන්නේ? ප්‍රධාන හේතුව තමයි grade 10 වල වෙන් රූප සටහනක් ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නය මෙතුවක් කලකට පාවිච්චි නොකරට ඕනෑම අවුරුද්දක විභාගයේදී පාවිච්චි කරන්න ඉඩ තියෙනවා. වෙන් රූප සටහන් ගැන පාඩමක් grade 10 වල තියෙනවා. මේක අරගන්න පුළුවන්. ඉතින් bar charts ගැනත් සම්පූර්ණයෙන්ම තියෙන grade 10 වලනේ වැඩි විස්තරයක්. එතකොට ඔබ හිතන්න කොයි වෙලාවක හරි වෙන් රූප සටහන එන්න පුළුවන් නිසා අපි දාගමු ඊළඟ මාතෘකාව Venn diagrams. වෙන් රූප සටහන් සම්බන්ධයෙන් සියලු විස්තරය මෙතන තියෙනවා. Venn diagrams කියන මාතෘකාව යටතේ පුතේ අපිට මේකෙදිත් හම්බ වෙන විශේෂ වචන සෙට් එකක් තියෙනවා. ඒ වචන සෙට් එක ඔයාලා ලියලා තියාගන්න ගොඩාක් වැදගත් වෙනවා වෙන් රූප සටහන් විස්තර කිරීමේදී. ඒ වචන ටික තමයි all. all කියන්නේ සියල්ලම හෝ සියලු දෙනාම කියන අර්ථය. ඊට පස්සේ පුතේ both කියන්නේ දෙකම නැත්නම් දෙදෙනාම හෝ දෙකම කියන අර්ථය both. only කියන්නේ පමණක්ම යම්කිසි දෙයක් පමණක්ම only. ඊට පස්සේ none කියන්නේ කිසිවක් නැහැ. මොකවත් නැහැ. none කිසිවක් නැහැ. අපි ඉතින් පළවෙනි කතන්දරය බලමු. The following Venn diagram shows the favorite colors of a group of preschool children. චුට්ටන් බබාලා ටිකක් කැමතිම පාටවල් ටික තමයි මේ වෙන් රූප සටහනේ දක්වන්නේ පුතේ. ගණිතයේදී ඔබට වෙන් රූප සටහන ඕන තරම් ඉගෙන ගන්න තියෙනවා. grade yes කීයද තියෙන්නේ? ඔව් 9 10 11 ළමයි දන්නවා.
හොඳට මේ ගැන හොඳ අවබෝධයක් තියෙනවා දත්ත නිරූපණය කරන ක්‍රම. right ඉතින් අපි බලමු මේ කොහොමද කරන්නේ කියලා. මේ ටික දාගන්න පුතේ ඉක්මනින් note down කරගන්න. මේ ප්‍රශ්නෙත් දාගන්න ඊට පස්සේ the following Venn diagram shows. මම ඊට පස්සේ වාක්‍ය ලියන ක්‍රමවේදය කියා දෙන්නම් මේකට අනුව. ඔයාලා මේ ටික දක්වා ටක් ගාලා දාගන්නකො. එතකොට මට පුළුවන් ඔයාලට මේ ටික කියා දෙන්න. හොඳයි පුතේ. එහෙනම් මම කතා කරන්නම් මේක නේද? කොහොමද කරන්නේ කියලා. ඔයාලා මේක ලියලා තියාගන්න. එතකොට පහසුයි. right. මේකෙදි මම චුට්ටක් පළවෙනි වාක්‍ය ලියන්නම් මෙතන. මේ ටික මකලා දාලා ලියන්නම්. මේ පිළිතුරයි මේ ලියන්න හදන්නේ. මට පළවෙනි වාක්‍ය අමතක වෙන්න නිසා මම මෙතන ලියා ගන්නවා. right. අපි පටන් ගමු උත්තරේ ලියන්න. The above following වෙනුවට above දාලා පළවෙනි වාක්‍ය ලියන්න. The above Venn diagram shows the favorite colors of a group of preschool children. හරි. ඉතින් ඔන්න ඔහොමයි වැඩේ. පාඩවල් තුනක් තියෙනවානේ. ඉතින් ඒ ගැන තවත් කතා කරන්න. දැන් අපි ඉස්සෙල්ලම පළවෙනි වාක්‍ය ස්වරූපයට මොනවද පළවෙනි වාක්‍ය වර්ගේ මේකේ columns තියෙන ගණන් නම් කරන්නේ නැහැ. ඊට පස්සේ මේකේ axis නම් කරන්නේ නැහැ. අක්ෂ නම් කරන්නේ නැහැ. total එකක් දාන්න පුළුවන්. total එක කතා කරන්න පුළුවන්. අපි total එක කතා කරලිමු. total එක විතරක් කතා කරමු. ඉස්සෙල්ලම the total number of children is බබාලා කී දෙනෙක් ඉන්නවද? The total number of children is කීයද? අපි ගණන් කරමු නේද? 4යි 5යි 9යි 10යි 11යි 6යි 17යි 17යි 3යි 20යි 20යි 7යි 27 දෙනෙක් ඉන්නවා. 27යි තව කී දෙනෙක් ඉන්නවද? අපිට ඉතුරු වෙලා 8 දෙනයි. 27යි 8යි කීයද පුතේ? ඔව්. එතකොට 35ක් ඉන්නවා. 35යි 1යි 36යි. එතකොට අපිට කියන්න පුළුවන් the total number of children is 36. ළමයි 36 දෙනෙක් ඉන්නවා. right. ඊට පස්සේ ඔන්න දැන් අපි අර ඉතුරු වාක්‍ය ටික හදන්නයි හදන්නේ. right. හරි. දැන් අපි only ටික ඉස්සෙල්ලා සොයන්නේ පමණක්ම. දැන් නිල් පාටට විතරක්ම කැමති මේ 4 දෙනා. රතු පාටට විතරක්ම මේ දෙන්න. කොළ පාටට විතරක්ම මේ 3 දෙනා. right. අපි මේ වාක්‍ය ටික ලියමු. 4 මං ඉලක්කමෙන් දාන්නද අකුරෙන් දැම්මොත් වැඩිය හොඳ වෙයි නේද? right. එතකොට ඔයාලටත් ඒක හුරු වෙයි. නැත්නම් මට මේක ඉලක්කමෙන් දැම්ම නම් ඔයාලට ටක් ගාලා මේක වදිනවා. නමුත් අකුරෙන් දැම්මොත් ඔයාලා මේක පුහුණු වෙනවා වඩා නිවැරදි ක්‍රමයට ඉලක්කම දානවට වඩා. right. 4 children like only blue. ඊට පස්සේ 2 children like
only red. රතු පාටට විතරමයි කැමති. ඊට පස්සේ 3 children like only green. ඔන්න දැන් only ටික ඉවරයි පුතේ. right. only ටික ඉවරයි. දැන් අපි දෙකකට කැමති අය බලමු. වර්ණ දෙකකට කැමති අය. දැන් only ටික ඉවරයි. මම ආයෙසරයක් උඩ ටික මකනවා. මොකද මට details ටික අවශ්‍ය නිසා මම යට මකන්නේ නැහැ. right. දැන් අපි දෙක ඒවා බලමු මොනවද? දැන් ඔයාලට පේනවා ඇති 5 දෙනෙක් ළමයි 5 දෙනෙක් කැමති පුතේ red සහ blue කියන දෙකටම. ළමයි 6 දෙනෙක් කැමති red සහ green කියන දෙකටම සහ ළමයි 7 දෙනෙක් කැමති වෙලා ඉන්නවා green සහ blue වලට. right. අපි මේ වාක්‍ය තුන ලියමු නේද? right. අපි ඒක ගමු 5 දෙනෙක්. 5 children like both අන්න වචනය දෙකටම both red and blue. right. ඒ වගේම ඊළඟ වාක්‍ය ගන්න පුළුවන් පුතේ 6 දෙනෙක් 6 children like both red තියනවා green තියනවා red and green. ඒ වගේම 7 දෙනෙක් 7 children like මොන දෙකටද 7 දෙනෙක් කැමති green and blue කොළ පාටයි නිල් පාටයි. ඒ හා සමානවම ඊළඟට තියෙනවා පුතේ දැන් අපිට ඒ ටික බලමු 5 children like both red and blue. හරි. 7 children like both green and blue. So 7 children, yes. 6 children like both red and green. Both red and green. Main, right. දැන් අපිට ඉතුරු වෙලා ඉන්නවා මේ මැද්දෙම ඉන්න 8 දෙනා සහ එළියේ ඉන්න එක්කෙනා. අපි මේ වාක්‍ය ටික ගොඩනගමු දැන්. මැද ඉන්න 8 දෙනා 8 students නෙවෙයි children නේ children like සියලුම පාට වලට කැමති all colors. 6 දෙනෙක් කැමති සියලු පාට වලට. ඒ වගේම one අපි කතා කරනවා one children නෙවෙයි child එක ළමයයි. one child like කියන්න බෑ එතකොට likes තනි කෙනෙක්නේ. likes කිසි එකකට කැමති නෑ. likes none කිසි එකකට කැමති නෑ යා. ඔන්න වාක්‍ය ටික පුතේ බලන්න වෙන් රූප සටහනේ වාක්‍ය ටික. පළවෙනියටම the above Venn diagram shows කියලා Venn diagram එකේ තියෙන දේ මොකක්ද කියලා කිව්වා. දෙවනුව අපි කතා කරනවා the total number of එකේ ඉන්න සම්පූර්ණ සමස්ත එකතුව. තුන්වෙනි වාක්‍ය ටිකේ අපි කතා කරනවා only ටික 3 4 5 වාක්‍යවල යනවා only ටික. ඊට පස්සේ 6 7 8 වාක්‍ය වලට අපි යනවා both ටික. ඊළඟට 9 වෙනි වාක්‍යයේ එනවා අපි all එක 10 වෙනි වාක්‍යයේ none කියන එක සහ අවසානයේ අපිට පුළුවන් මේකේ conclusion එකක් ගන්න. අර හැම එකෙම conclusion එකක් එන්න ඕනේ පුතේ අවසන් වාක්‍යයක්. table එකේ පවා අවශ්‍යයි table එකෙත් අවශ්‍යයි by studying the above table we can say that ඒක මේකෙත් එනවා by studying the above Venn diagram we can see that අර සුපුරුදු දේම තමයි මේ ඔක්කොගෙම යන්නේ. we can see that ඉතින් මෙතන වැඩිම කැමතිම පාට ඕනනම් සොයා ගන්න පුළුවන්. වැඩිම ළමයි ගානක් කැමති හවල් වර්ණයට. ඒවට එහෙම කියන්න පුළුවන්. පුළුවන් නම් මේ ටික එකතු කරලා ඔයාලට බැලුවටම පේනවා ඇති 7යි 6යි 8යි 3යි මේක ගානට බැලන්ස් කරලා බලන්න. එතකොට වැඩිම ගානක් මේකට කැමති කියලා එක්ක කියන්න පුළුවන්. නැත්තම්
ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ. වැඩි ළමයි 8 දෙනෙක් සියල්ලටම කැමතියි වගේ බොහොම සරලව පේන එකක් දාන්න. That 8 students like all colors. Students නෙවෙයි children අපි ගත්තනේ children like all colors. මේක තමයි සමස්තය. ඉතින් මෙන්න මේ විදිහට පුතේ මේ වාක්‍ය ටික ගොඩ නැගෙනවා. මේ අවසන් වාක්‍ය එකේ ওই විදිහට වාක්‍ය ගොඩ නැගුණාට පස්සේ ඉතින් Venn diagram එක අවසానයි. මම ඔයාලට තව පුංචි ප්‍රශ්නයක් දෙන්නම් Venn diagram එකේනොත් ඒකත් ඔයාලා try කරලා බලන්න. එතකොට ගොඩාක් හොඳ වෙයි. මම මේ ප්‍රශ්නේ දෙන්නම්. මේ ටික හරියට note down කරගන්න පුතේ. හොඳයි පුතේ මේ ප්‍රශ්නේ දාගන්න. මේ ප්‍රශ්නේ තියෙන්නේ the following Venn diagram shows පහත දැක්වෙන Venn diagram එකේ පෙන්눔 කරන්නේ the languages spoken කතා කරන භාෂාවන් කවුද? by the passengers at a bus stop. බස් නැවතුමක සිටින මගීන් බස් එකේ යන බලාගෙන ඉන්න මගීන් ටික කතා කරන භාෂාවන්. ඉතින් මෙතනින් ඉංග්‍රීසි, තමිල් සහ සිංහල භාෂාවන් තුන ගත්තම ඉංග්‍රීසි විතරක්ම කතා කරන අය ඉන්නවා, තමිල් විතරක්ම කතා කරන අය ඉන්නවා, සිංහල විතරක්ම කතා කරන අය ඉන්නවා. ඉංග්‍රීසි දෙමළයි දෙකම කතා කරන අය, තමිල් and සිංහල and ඉංග්‍රීසි මේ දෙකම කතා කරන අය, ඒ වගේම සියල්ලම කතා කරන අය, මේ එකක්වත් කතා නොකරන අයත් ඉන්නවා. ඉතින් ඔන්න ඔය විදියට පුතේ මේ ප්‍රශ්නේ දාගන්නකො. මේ ප්‍රශ්නේ පැහැදිලිව ලියා ගන්න. වීඩියෝ එක චුට්ටක් නතර කරලා මෙතන ඔයාලට පුළුවන් ඒක ලියා ගන්න. හොඳයි පුතේ ඉතින් ඔයාලගේ වැඩේ ඉතාම සාර්ථකව නිම වුණා. ඉතින් ඔයාලගේ පිළිතුරු ටික මට එවන්න WhatsApp කරන්න. මේ Venn diagram එකට අදාළ පිළිතුරත් ඔයාලා මට WhatsApp කරන්න ඕනේ. එහෙමනම් අපේ දීර්ඝ පාඩමකින් පස්සේ ඔන්න ඔයාලට දැන් මාව පේනවා. හොඳයි. ඉතින් මේ දීර්ඝ පාඩමේ අවසානයේට අපි ළඟා වෙලා තියෙනවා. ඉතින් ඔයාලා කැමති නම් අපේ group එකත් එක්ක සම්බන්ධ වෙන්න, ඉංග්‍රීසි වල වාගේ තියෙන ගැටලු निराකරණය කරගන්න, මගේ classes එක්ක සම්බන්ධ වෙන්න, මේ ඕනම දෙයකට ඔයාලා කැමති නම් මගේ WhatsApp number එක මෙතන පෙන්නුම් කරලා තියෙනවා පුතේ. මේ WhatsApp number එකට ඔයාගේ name එකයි, ඔයාගේ school එකයි WhatsApp කරන්න. මම ඔයාව මගේ group එකට add කරගන්නම්. ඒ වගේම මගේ channel එකටත් like එකක් දාන්න, මේ videos වලට likes දාන්න, subscribe කරන්න. ඉතින් මම ඔයාලට අවශ්‍ය සියලුම සම්පත් ඉදිරියේදී English language එකට අදාළව ලබා දෙන්න සූදානම්. ඉතින් මගේ videos තව ගොඩාක් තියෙනවා මේකේ. අනිත් videos ටිකත් බලන්න. ඔයාලට නොතේරෙන grammar වල අමාරු කොටස් ගොඩක් මේවයි cover වෙලා ඇති. ඒ ටිකත් බලන්න මේ channel එකේ තියෙන අනිත් videos ටික. ඒ වගේම ඔයාලට මගේ group එකට, මගේ class එකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ number එකට ඔයාගේ නමයි, ඔයාගේ school එකයි WhatsApp කරන්න. right. එහෙනම් thank you පුතේ. අපි නැවතත් තවත් අලුත්ම වීඩියෝ එකකින් ආයෙමත් ඉක්මනින් හමු වෙමු. ඒ වගේම ඔයාලට තියෙන අමාරු ගැටලුකාරී දේවලුත් මෙන්න මේ WhatsApp number එකට WhatsApp කරලා තියන්න. මම ඕන දෙයකට පුළුවන් උපරිමයෙන් විසඳුම් ලබා දෙන්න. හරි. එහෙනම් thank you very much for joining පුතේ. අපි අපේ ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. Goodbye. Thank you very much.